හරි. එතකොට 2020 පේපර් එකේ පළවෙනි කොටසේ MCQ 20ක් ඩිස්කස් කරා. ඒක ටික තියෙන්නේ 21 ඉඳන් පටන් අරන් අපි ටක් කරලා ඉවර කරගෙන යන්න. හරි 21 එකිනෙකී දිග සෙන්ටිමීටර් 50ක් වන සරසම විවෘත නල දෙකක් සෙල්සියස් 15 දී මූලික තාන වලින් අනුනාද වේ. වාතයේ ද්‍රව්‍ය ප්‍රවේගයේ වීගේ විචලනය කියලා තියෙනවා තීටත් එක්ක. මෙහි තීටා සෙල්සියස් නලයේ උෂ්ණත්වය සෙල්සියස් 30ක් දක්වා වැඩි කලේ නම් තප්පරයකදී ඇතිවන නුගසුම් සංඛ්‍යාව. එකිනෙකී 50යි ඔක්කොම හරි. දැන් මෙයා කියනවා මූලික තාන වලින් අනුනාද වේ. විවෘත නල දෙකක්. විවෘත නලයේ මූලික තානය කියන්නේ මේකනේ. විවෘතයි කියන්නේ දෙපැත්තම විවෘතයි කියන එකනේ. එහෙනම් මූලික තානය. එතන මේකේ 50යි. ඒ වගේම මේක ලැම්ඩා වලින් කිව්වොත් අපිට කියනවා ලැම්ඩා බෙදීම මම එක කෑල්ලක් කියන්නේ ලැම්ඩා බෙදීම 4ක්නේ. ඒ වගේම දෙකක් කියන්නේ ලැම්ඩා බෙදීම දෙකක් උතුම්. මේකෙන් අපිට ලැම්ඩාව ගොඩ දාගන්න පුළුවන් නේ. 50යි නම් ලැම්ඩා කියලා කියන්නේ 100යි සෙන්ටිමීටර. මීටර වලින් නම් එකයි. ඊට පස්සේ සංඛ්‍යාත අපිට හොයාගන්න පුළුවන් ප්‍රවේගය තමයි දෙන්නගේ වෙනස් වෙන උෂ්ණත්වයත් එක්කනේ. මෙයා කියනවා B කියන්නේ 331 ධන 0.6යි තීටා. විදියට මෙයා වෙනස් වෙනවලු. ඉතින් සෙල්සියස් 15 දී B 15 කියන්නේ 331 ධන 0.6 වරක් 15. මොකද මම මේකෙන් ගහලම ගන්න නැස්නම් වෙලා යන හින්දා තුන්සිය 40යි මෙතන උත්තරේ. නැති 0.6 වරක් 15 340යි. සෙල්සියස් 30 දී V30 සමානයි කෙලින්ම 331 ධන 0.6 වරක් 30. එතකොට එනවා 349. හරිනේ. කාරත් 18යි 8යි කන මේ හරි. දැන් දෙන්නගේ සංඛ්‍යාත් දෙක හොයාගත්තා නම් නුගසුම් කියන සංඛ්‍යාත් දෙකේ වෙනදනේ. එහෙනම් F15 තියෙන එකේ සංඛ්‍යාත් හොයාගත්ත හැකි V සමානයි F ලැම්ඩානේ. F කියන්නේ V බෙදීම ලැම්ඩානේ. එහෙනම් V කියන්නේ 340 බෙදීම ලැම්ඩා වෙනස් වෙන්නේ නැහැ 1යි. එකෙන් බෙදුනහම එකමයි. F 30 එතකොට ආය පාරක් එන්නේ 349 බෙදීම 1 349යි. එහෙනම් උත්තරේ එන්නේ මේ දෙකේ වෙනස කියන්නේ 9යි කියලා නේ. අපි දන්නවා නුගසුම් සංඛ්‍යාත කියන්නේ සංඛ්‍යාත දෙකේ අන්තරේ එහෙනම් 9යි. හරි නේද? උත්තරේ එතකොට තුන්වෙනි උත්තරේ. හරි මොනවද ලියාගන්න තියෙනවා නම් බලන්න. ඒක එච්චර අමාරු එකක් නෙවෙයි. මෙන්න වෙන වෙනම සංඛ්‍යාත දෙක හොයාගත්තා නම් අන්තරේ ගත්තා නම් කෙලින් මෙයාට යන්න කිව්වා. හරි ඊළඟට යන්නද? ඒක මොනවද ලියාගන්න තියෙනවද? නෑ ඊළඟට නෑ නේ හරි. 22 ස්කන්ධයේ 0.5 කිලෝග්‍රෑම් එකක් වූ A හා B කුට්ටි දෙකක් සැහැල්ලු සුමට කප්පයක් වටා යවූ සැහැල්ලු අවිතන්නේ තන්තුවක් මගින් රූපයේ දක්වා නියම තියෙනවා. සම්බන්ධ කර ඇත. ස්පර්ශ වන සියලුම පෘෂ්ඨ අතර ගතික ඝර්ෂණ සංකුණකයේ 0.25යි. B කුට්ටිය වම් පසට නියත වේගයකින් චලනය කිරීමට දැන් මේක දැන් බොහොම ප්‍රසිද්ධ ගානක්. නිකන් මම ඔය අද උදේ ක්ලාස් එක ඩිස්කස් කරා ඝර්ෂණ MCQ අවුරුදු 2-3කම ඕකම ඇවිල්ලා තියෙනවා. දැන් මේකෙත් ආයේ එකමයි තියෙන්නේ. එකම දේ අහන්නේ. ඉතින් ඕක ඇත්තටම මේ අඳින්න තරම්වත් දෙයක් නැහැ. මන්දිකාවගේ උඩ කුට්ටිය අපෙන් අහන්නේ F නේ. F නේ. F අහනවා නම් දෙකම ගන්න. දැන් උඩ කුට්ටිය මෙහෙම තියෙනවා. මෙයාගේ ස්කන්ධය 0.5යි. මෙතනින් දැන් T තියෙනවා මෙහෙම.
දැන් බලන්න මෙයා මේ පැත්තටනේ ඇදෙන්න යන්නේ. ඒ නිසා ඝර්ෂණය තියෙනවා අනිවාර්යෙන් මෙයා මත මේ පැත්ත. F1 කියන්නම්. එතන යට කුට්ටිය මෙහෙම තියෙනවනේ. මේ ඝර්ෂණය ඔපොසිට් එක මෙයා ගාව කියනෝනේ F1. ඊළඟට මෙතනින් F බලයකින් අදිනවා. F RC අර වගේ මෙයාටත් තියෙනවා T. දැන් යට කුට්ටියට වෙනම ඝර්ෂණයක් තියෙනවා. මෙයා අර පැත්තට යන්න හදද්දි මෙයා කියනවා B කුට්ටිය වම් පතට නියත වේගයෙන්. මෙයා වම් පැත්තට නියත වේගයෙන් චලනය වෙනවා කියන්නේ මෙයා මෙහාට යනවා. එහෙනම් ඝර්ෂණය මේ පැත්තට. යන පැත්තට විරුද්ධ වෙන්නේ. එහෙනම් F2. ඔන්න විපාක. දැන් ඉතින් ඔක F හොයන්න නම් මෙතන F1 F2 T තුනම ගොඩ දාගන්න වෙනවා. හොයන්න ක්‍රමයක් නෑ. සමස්ත පද්ධතියම ගත්තොත් F1 ඕන නම් අයින් කර හැකියි. බලමු. හරි අපිට F2 හොයාගන්න පුළුවන්. එහෙම ගත්තත් වැඩක් නැහැ. මොකද T හොයාගන්න F1 ඕන වෙනවා කරගන්න වෙනවා. ඒ නිසා ඉතින් කරගන්න මෙයා. F1 කියන්නේ එළින් mu දීලා තියෙනවා 0.25 කියලා. mu කියන්නේ 0.25 ඕනම තැනක. එහෙනම් F1 කියන්නේ mu r නේ. මෙයාට ගත්තොත් F1 කියන්නේ 0.25 වතාවක් මම දැන් MCQ එකක් නිසා කට්ටක් ගාලා එනවා. මෙයාගේ අභිලක්ෂ ප්‍රතික්‍රියාව කියන්නේ. මෙයාගේ බර 0.5 කිලෝග්‍රෑම් කියන්නේ sorry ස්කන්ධ 0.5 කියන්නේ බර 5 නිව්ටන් නේ. එන අභිලක්ෂ ප්‍රතික්‍රියාව 5යි. 5යි. මෙතන එනවා එතකොට 0.25 කියන්නේ 1/4 නේ. 1/4යි 5 විදීම 4 කියලා කියන්නේ 1.0 අනේ මෙයාගේ ස්කන්ධය 0.5යි. මෙයා 0.5 කිලෝග්‍රෑම් යට එක්කෙනාගේ ස්කන්ධය 1 කිලෝග්‍රෑම්. අච්චා නෙළුනේ mu කියන්නේ 0.25යි. හරි දශම ගණන් කරනවා උත්තර mu කියන්නේ 0.25යි r 0.25 වතාවක් 5. එතකොට එනවා පස්වරප්පා මේ නිකන් ගුණ කළා නම් පස්වරප්පා 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි පස්වරක් දෙක 10යි දෙක ඇදලා හෙන් දෙක දැම්ම එකක් ඉතුරුයි පස්වරක් බිඳුව එකක්. එන්නේ F1. F2 මෙහෙම හොයාගත්ත හැකි. F2 කියන්නේ මෙයාට දැම්මොත් mu r 0.25 වතාවක්. එතන r කියන්නේ මේ සමස්ත එක නේ. දැන් මෙතන F2 තියෙන මේ දෙන්න යට පෘෂ්ඨයෙන්. ඒතර අපිට තේරෙනවා යට පෘෂ්ඨයට මේ දෙන්නගෙන් බර පල්ලෙහාට එනවා. ඒ නිසා r ට මේ දෙකේම එක ගන්න ඕනේ. දැන් මෙතන 0.5 මෙතන කිලෝ 1යි කියන්නේ කිලෝ 1.5ක් නිකන් මේ යට තියෙන මේසෙ උඩ තියෙනවා. එහෙනම් 1.5 කියන්නේ 15 නිව්ටන් 15ක බලයක් තියෙනවා එතන. ඒ නිසා මෙතන 15 දාන්න ඕනේ. මම ටක් ගාලා යනවා MCQ එකක් නිසා එහෙනම් මේ ගුණ වෙද්දි 15 වෙදී 4 මෙතෙන් එන්නේ නේ. 0.25 කියන්නේ 1 4නේ. එහෙනම් 15ට 4 ඒවා 3යි 12යි 3ක් ඉතුරුයි 30ට 4 28යි දෙකක් ඉතුරුයි 20ට 5යි. T කියන්නේ අපිට කියනවා දැන් මෙයා නියත වේගකින් යයි. මෙයා නියත වේගකින් යනවා කියන්නේ මෙයාත් එහෙමම තමයි. මෙයාත් නියත වේගකින් යනවා කියලා කියන්නේ බල සමතුලිතයි කියන එක. එහෙනම් T සමාන වෙන්න ඕනේ F1. මොකද මෙයාගේ තියෙන බල දෙකයි තියෙන්නේ. T සහ F1 විතරයි. ඒ නිසා නියත වේගකින් යනවා නම් මේ දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් T කියන්නේ ආයෙ පාරක් 1.25ම වෙන්න ඕනේ. දැන් ඉතින් ඔයාලට මේකට මෙයාත් සමතුලිතයි නියත වේගකින් යනවා කියන්නේ. එහෙනම් කෙලින්ම ඔයාලට පුළුවන් මෙයාට බල ටික සමතුලිත කරලා දාන්න F සමානයි අනිත් පැත්තට තියෙන බල ටික F1 ධන F2 ධන T. F1 කියන්නේ 1.25යි F2 කියන්නේ 3.75යි T කියන්නේ ආයෙත් 1.25යි. එතන 1.5 2.5 1.25 කියන්නේ 2.5නේ 5යි 7යි 6 7යි 5 12න් දෙක දැම්ම එකක් ඉතුරුයි 3යි 2යි 5යි 1යි 6යි 6.25යි නිව්ටන්. උත්තරේ 4 නේ. උත්තරේ හරි 4 6.25යි නිව්ටන්. හරිද? චොටි හරි ලියාගන්න දෙයක් තියෙනවද? හරි. මේ වීඩියෝ එක බලන අයට පුළුවන් පෝස් කරලා මොනවද තියෙනවද ලියාගන්න එක. මම කාලය යන හින්දා ගාලා ඉස්සරහ යනවා.
ඊළඟට 23 ප්‍රක්ෂිප්තයක් මෙහෙම ගිහිල්ලා මෙතනින් කෑලි දෙකකට කැඩෙනවා. පෙන්වා ඇති පරිදි එක් කැබැල්ලක් ආරම්භක ප්‍රවේගයක් සහිතව සිරස්ව පහළට වැටේ නම් එක්කෙනෙක් පල්ලෙහාට නිකම්ම සිරස්ව වැටෙනවා. පහත කුමන සටහන් වගේ අනික් කැබැල්ලේ ගමන් මාර්ගය වඩා හොඳින් නිරූපණය කරයිද? පාදපොතේ නොසලකා හරින්න. හරි. මේකේ වෙන්න ඕන දේ තමයි මොකද්ද? අපි දන්නවා මොකක් හරි එකක් මේ වගේ චරිතයකදී එයාගේ ස්කන්ධ කේන්ද්‍රයේ ගමන් මාර්ගයේ ඒ විදිහටම තියෙන්න ඕනේ. ඒක ඒ යන විදිහටම යනවා. ඒතර කැලි දෙකකට කැඩුනොත් ඒ දෙක මේක දැන් මේ බාහිර බල නැහැ මේ වෙලාවේ සමස්ත පද්ධතිය ගත්තාම කැලි දෙක ඇතුළේ ඉන්නේ කැඩෙන්නේ. ඒ නිසා බාහිරින් මුකුත් බලයක් නැහැ. කැලි දෙකම එකට තියලා කලකපුවම බාහිර බල බිඳුවයි. එතකොට ඉතින් බාහිර බල නැති හින්දා මෙයාගේ ස්කන්ධ කේන්ද්‍රය ගියපු පාත් එකේම යන්න ඕනේ. ගියපු පාත් එකේම ස්කන්ධ කේන්ද්‍රය යන්න නම් සමාන ස්කන්ධ එකක් නම් තියෙන්නේ. ඒ දෙන්න හරියටම දෙපැත්තට යන්න ඕනේ සර්ව සම්ම. මොකද ඒ දෙකේ සංප්‍රයුක්ත වෙන ස්කන්ධ කේන්ද්‍ර කියන්නේ දැන් සමාන කැලි දෙකක් නේ තියෙන්නේ. එතකොට ඉතින් ඔයාලට පේනවා උත්තරේ ඔය නිකන් දැන් බලන්න ගිය 4 වගේ නේ. මොකද දැන් මෙයා මෙහෙම ගියා මෙතනින් කැඩුනා. මෙයා සාමාන්‍ය යන පාත් එක මේක ස්කන්ධ කේන්ද්‍රය. දැන් මෙයා මෙහෙම වැටුණා. එහෙනම් අනික් කෙනා අනිවාර්යෙන් මේ දුරට සමාන දුරකින් එහා පැත්තෙන් වැටෙන්න ඕනේ. එතකොටනේ හරියටම මේ දෙක මෙයා වෙන්නේ. මොකද හේතුව මෙතන ස්කන්ධයක් සිම්පල් නේ මෙතන ස්කන්ධය සිම්පල් නේ මොනවා හරි සමාන ස්කන්ධ දෙකක්. බැරි වෙලාවට ඔක මෙයාගේ ස්කන්ධය ලොකු වුණා නම් එහෙම මෙයා තව කිට්ටුවෙන් එන්න ඕන. මොකද ස්කන්ධ කේන්ද්‍රයේ මැදට එන විදිහට. ඒ කියන්නේ මේ දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රයේ මැදට මේ මෙතෙන් එන විදිහට මේක සෙට් වෙන්න ඕන ගන්නට කොහොම හරි. ඉතින් උත්තරේ ඒක මේක හැටියට නම් 4 ගන්න වෙන්නේ. 5 වගේ ගන්න තිබ්බ නිකන් මෙතෙන්ද m ගිහිල්ලා මෙතෙන් 2යි m වගේ කියන්න මේ පැත්තට ළඟයි ස්කන්ධ කේන්ද්‍රය. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රයට ළඟින් තමයි 2යි m පොඩ්ඩක් ඈතින්. එතකොට ආ වගේ හරියනවා. දැන් මේක දෙන්න සමාන හින්දා හරියට මැදට ගුරුත්ව කේන්ද්‍රය එන්න ඕනේ. එහෙම උත්තරයකට දෙන්නේ 4 නේ. හරි නේද? තුන්වෙනි එකේ ඉන්න බලමු. තුන්වෙනි හරි හරි. දැන් 4යි 3ද කියලා ප්‍රශ්නයක් එනවනේ. දැන් මේ කතාවටම 4යි 3යි දෙකම හරි. තුන්වෙනි එක ගන්න බැරි අය. ඔන්න බලන්න. මේක ගම්මෙදා සංස්කෘතිකයිනේ මෙතන. දැන් උඩම ලක්ෂයේදී අපිටම දැන් එන්නෙම තිබ්බේ එහෙනම් 2යි එන්නේ. මුලින් තිබ්බ ඔන්න මේක කලින් අවස්ථාව මේ අඳින්නේ. පෙර අවස්ථාව. මේකෙන් තමයි මේ පැත්තට ගියේ. දැන් 2යි මෙහෙම තිබ්බා. උගම ලක්ෂයේදී මෙයාට තියෙන මේ පැත්තට ප්‍රවේගයක් විතරයි නේ. හරිනේ? මේ පැත්තට ප්‍රවේගයක් විතරයි. දැන් මෙයා කැඩුනා. කැඩුනහම මෙයා කියනවා හදිසියේ සමාන ස්කන්ධ සහිත කැබලි දෙකකට පුපුරා යයි. පෙන්වා ඇති පරිදි එක් කැබැල්ලක් ආරම්භක ප්‍රවේගයක් සහිතව සිරස්ව වැටේ. ඒ කියන්නේ මේක කැඩුනට පස්සේ mm දෙකකට කැඩුනානේ. මේක කැඩුනා. මෙයා කියනවා එක්කෙනෙක් ආරම්භක ප්‍රවේගයක් සහිතව පල්ලෙහාට ගියාලු. v කියමු. දැන් මේ පැත්තට මොකක් හරි ප්‍රවේගයක් තිබ්බා. අපි යාට u කියමු. දැන් මොකද වෙන්නේ? ගම්මිතාව සංස්කෘතික වෙන්න ඕනේ. මේ වෙලාවේ මෙයාට සිරස් ප්‍රවේගයක් තිබ්බේ නැහැ. එතකොට සිරස් පැත්තට ගම්මිතාව මොකුත් තිබ්බෙත් නැහැ. අපි කියනවා ගැටුමට මොකක් හරිද අපි කියන්නේ සිද්ධියට පෙර ගම්මිතාව සමාන වෙන්න ඕනේ පසු ගම්මිතාවෙ. ඒතර සිරස් පැත්තට ගම්මිතාව සමාන කරාම හොඳයි අපි මට කියන්න අමතක වුණා. ගම්මිතාව සමාන කරාම දැන් සිරස් පැත්තට බිඳුවයි නේද පෙර ගම්මිතාවේ. එහෙනම් පසු ගම්මිතාව සිරස් පැත්තට බිඳුවක් වෙන්න ඕනේ. දැන් මෙයාට පල්ලෙහාට වී ආවනම් මෙයාට උඩට වී එන්න ඕනේ. තේරුණාද? හරිද? හරි. ඒ වගේම දැන් අපිට මේ ප්‍රවේග වලින් මේක හිතන්නත් පුළුවන්. කොහොමද හිතන්නේ? මෙතන u තිබ්බනේ 2im ට. ඒතර ගම්මිතාව 2im u මේ පැත්තට පෙර තිබ්බනේ. එහෙනම් මෙතෙන්දී මොකද වෙන්නේ? මෙයාගේ මේ පැත්තට තිබ්බ කෑල්ල නැති වෙලා ගියානේ. එහෙනම් මෙයාට 2u ප්‍රවේගයක් එන්න ඕන කියලා තේරෙනවා. මොකද අරක සමාන වෙන්නේ මේ පැත්තට තියෙන ගම්මිතාව. හරිද? පෙර පද්ධතියේ මේ පැත්තට තිබ්බ ගම්මිතාව 2mu. එහෙනම් මේ පැත්තට 2mu ගම්මිතාවක් තිබ්බා. පසු පද්ධතියෙත් ඕකම තියෙන්න අනිවාර්යයෙන්. මොකද ගම්මිතාව සංස්කෘතිකයි. දැන් මෙයාගෙන් කිසිම ගම්මිතාවක් මේ පැත්තට දෙන්නේ නැහැ. එහෙනම් මේ 2mu ගම්මිතාව මෙයා හදන්න ඕනේ. එහෙනම් එයාගේ ප්‍රවේග දෙකක් u වෙනවා එකපාරට ගන්න. මෙයාට පල්ලෙහාට v ආවනේ.
ඒක මේකේ තිබ්බේ නැති එකක්. එහෙනම් ඒක කැන්සල් කරන අර පැත්තට අර යනකොට v එකක් ඉන්නවා. දැන් හරිද? හරි මේ විදිහට තමයි ප්‍රවේගික හැදෙන්නේ. ඒ නිසා මෙයාට ගන්න උඩට ගිහිල්ලා කොහොම යන චලිතයක් තමයි තියෙන්න ඕනේ. අපිට මෙතනින්වත් තේරුණා මෙයා 2u ප්‍රවේගයක් මෙතන ඉඳන් ආවා කියලා කියන්නේ u ප්‍රවේගයක් තිබ්බනම් මෙයා වැටෙන්නේ මෙතෙන්දනේ. 2u ප්‍රවේගයක් තිබ්බනම් ඒ වගේ දෙගුණයක් දුරකට යන්න ඕනේ. මොකද තිරස් ප්‍රවේගයෙන් කරන්නේ තිරසට චලන වෙන අතරතුර නිකන් මෙයාව ඉස්සරහට මෙහෙම අරන් යනවා. දැන් මේ v ප්‍රවේගයක් උඩට තියෙනවනේ. ඒකෙන් මෙයා උඩ ගිහිල්ලා ඔහොම එද්දී 2u ප්‍රවේගයෙන් නිකන් ඉස්සරහටම shift කර කර යනවා. ඉතින් u ප්‍රවේගයක් තියෙද්දි මෙතෙන් ආවනම් 2u ප්‍රවේගයක් තිබ්බොත් ඒ වගේ ඩබල් දුරක් යනවා. ඉතින් මෙතෙන් කතාව හරි මේ පැත්තෙන් මේක හිතලා ගන්න පුළුවන්. එතනවා මේ පැත්තෙන් හිතාගෙන තමයි මේක ගන්නෙ. පස්සෙත් මේක මතක තියාගන්න ඕනේ ඉතින්. හරි නේද? ඔන්න මේක ඇඳලා හින්දා ගන්න පොඩ්ඩක්. තර මොනවාරි නෝට් එකක් එනවනේ. හරිනේ. අපි යන් ඊළඟට. හරි. 24. දැන් මේ සංසිද්ධිය තියෙන MCQ ගොඩ තියෙනවා. අර පොඩ්ඩක් පේසුරු MCQ එක හරි අරන් පොඩ්ඩක් try කරන්න ඔය මේ. ගුරුත් කේන්ද්‍රය නෙමෙයි. ඔක ඇත්තේ බලන්න පොඩ්ඩක් ඔය හරි අනිවාර්යෙන් තියෙනවා මේ මෙයාගේ කියන සෙට් එකක්. ඒ පැන්සලක් වැටෙන ගානක්. ඒ වගේ කීපයක් තිබ්බ මේ ගාමිතාව ස්කන්ධ කේන්ද්‍රය වගේ පැත්තට යද්දී උත් ඇති අනිවාර්යයෙන්. ඒක පොඩ්ඩක් try කරන්න මේ. ඒ හොඳට යාර හිතලා ගන්න කැලි ගොඩ තියෙන නිකන් ගොඩ ගණන් හද හද නෙමෙයි. දැන් මේක වුණත් අපි මේවා ලීවට එක්සෑම් එකලා මේක ලියන්න කිසිම ඕමනාවක් නැහැ. මේකට අග්ගල් ක්ලියර් වෙන්න පල්ලයට ප්‍රයෝගයක් තිබ්බම මෙයාට උඩට අග්ගල එන්න ඕන කියලා. එහෙනම් වෙච්ච ගමන් අනිවාර්යෙන් මෙයා උඩට පැනලා ගිහිල්ලා ඔම එන්න ඕන කියන එක අග්ගල නිරුද්ධ කරගන්න ඕනේ. නිකන් මේවා ලිය ගන්න ප්‍රමාණය අඩුයි අපේ එක්සෑම් එකේ. 24ට 24 නම් අතන උත්තරයක් නැහැ මම හිතන්නේ බලමු. පරිපූර්ණ වායුවක් සහිත සංයුක්ත පද්ධතියක තාපගතික ක්‍රියාවලි දෙකක්. ABC ABC ම තමයි වෙන පැත්තේ. AC රූපේ පෙන්වා ඇත. පද්ධතියේ A සිට B දක්වා යාමට 6 කිලෝ ජූල් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරයි ABC පැත්තෙන්. B සිට C දක්වා යාමට 1.8 කිලෝ ජූල් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරයි. AC ක්‍රියාවලියේ අභ්‍යන්තර ශක්ති වෙනස කොපමණද කියලා අහනවා. දැන් මේ PV වක්‍රවල ස්පෙෂල් පොයින්ට්ස් කීපයක් තියෙනවා. මේ PV graph එක point එකක් ගත්තොත් ඒ point එකකින් කියවෙන්නේ එක උෂ්ණත්වයක්. ඒ කියන්නේ මෙතන point එකක් ගත්තොත් ඒ point එකෙන් කියවෙන උෂ්ණත්වය මොකක් හරි අපි හිතමු සෙල්සියස් 50යි කියලා. ඒ point එකේ 50ම තමයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ සෙල්සියස් 50 තියෙන point එක මේක විතරයි කියලා. සෙල්සියස් 50 තියෙන point ගොඩක් තියෙනවා. අපි ඒක නෑ ව්‍යාකරණ සමෝෂ්ණ වක්‍රමින් ඒ සෙල්සියස් 50 තියෙන බොයිල් වක්‍රය කියන්නේ අපි කියන්නේ අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත විට PV වෙනස් වෙන විදිහනේ. එකම උෂ්ණත්වයකදී තියෙන පුළුවන් වක්‍රයක් මෙහෙම තියෙනවා. ඒ හැමතැනම ඒක හරි. කියන්නේ සෙල්සියස් 50 තියෙන පොයින්ට් ගොඩ මෙහෙම තියෙනවා ගන්න ලස්සන. හැබැයි එක පොයින්ට් එකක් ගත්තොත් එතන උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒතර උෂ්ණත්වයත් එක්කම ඔය අභ්‍යන්තර ශක්තිය කියන එක රඳාපවතින්නේ. ඒ නිසා එක පොයින්ට් එකක් ගත්තොත් ඒකෙන් කියවෙන්නේ එයාගේ අභ්‍යන්තර ශක්තිය පිළිබඳ කතාවක් කියලා නිකන් යන්න පුළුවන්. අපි දැන් ගානත් එක්ක බලමුකෝ. දැන් මේකෙන් මෙහෙම යනවා. ඒක
අනිත් පැත්ත මෙහෙම යනවා. A B C. දැන් දෙන්නම යන්නේ A ඉඳන් C ට නේ. කියන්නේ මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මෙතෙන් තමයි දෙන්නම යන්නේ. ඒ කියන්නේ මේ ක්‍රියාවලි දෙකේම අභ්‍යන්තර ශක්තිය නිකන් එකම විදිහකට තමයි වෙනස් කරලා තියෙන්නේ. මොකද පටන් ගත්ත තැන ශක්තියෙන් අවසන් වෙච්ච තැන ශක්තිය. ඔය වගේ වෙනසක් නෙවෙන්නේ. ඒ නිසා නිකන් එහෙම පොඩි එකක් මුලින්ම හිතන්න පුළුවන් අපිට. මොකද එකම පොයින්ට් එකකින් පටන් ගන්න එකම තැනකින් තමයි දෙපැත්තම ඉවරලා තියෙන්නේ. දැන් මේ අපි දන්නවා ඕකේ දැන් මේ තාපපද්ධති විද්‍යාවේ පළමු නියමය තියෙන්නේ මොකද්ද? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W නේ. ශුන්‍ය නියමය උඩින් තියෙනවා මේ පළමු නියමය. දෙවෙනි නියමය වලට නැහැ. දෙවෙනි නියමයේ තියෙන එන්ට්‍රොපි ගැන. අන්න එහෙමනේ තියෙන්නේ. මේකෙන් කියන්නේ මොකද්ද? ඕනම සමෘද්ධ පද්ධතියකට ඩෙල්ටා Q කියලා කියන්නේ සපයන තාප ශක්තිය සමානයි අවශෝෂණය කරගත්ත තාප ශක්තිය සමානයි අභ්‍යන්තර ශක්තිය වැඩි වීම දන කරපු කාර්යය. නිකන් අර දන්සලක් දෙනවද මම හැමදාම කියන්නේ මේ එකතු කරපු සල්ලි ටික සමානයි කරපු කාර්යය දුන්න දන්සල දන තමන්ගේ වත්කම වැඩි වීම. ඩෙල්ටා U ඩෙල්ටා W එහෙම නේනේ. එතකොට මේකට අපි මේකෙන් හිතුවොත් මේක එක කතාවක්. ඒ වගේම තමයි මේ කරන කාර්ය කියන එකත් එක්ක මේ graph එක මාර විදිහට සම්බන්ධයි. මොකද මේ කරන කාර්ය කියලා කියන්නේ හැම වෙලෙම මේ graph එකකට වර්ගඵලය කියන එකයි. ඒ කියන්නේ උදාහරණයකට B ඉඳන් C ට යද්දි කරපු කාර්ය කියන්නේ මේ වර්ගඵලය. දැන් A ඉඳන් B ට යද්දි කරපු කාර්යයක් කරලා නැහැ. මොකද වර්ගඵලයක් නැහැ. පරිමාව වෙනස් වෙලා නැහැ. දැන් පරිමාව වැඩි හෝ අඩු වුණොත් තමයි කාර්යයක් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔයාලට පේනවා A ඉඳන් B ට යද්දි කාර්යයක් කරලා නැහැ. B ඉඳන් C ට යද්දි කාර්යයක් කරලා මේකට වර්ගඵලය. ඒතර A ඉඳන් C ට යද්දි කාර්යයක් කරලා මේ පාත් එකකට වර්ගඵලය. කොහොම එන්නේ? ඔක තමයි ඔකේ තියෙන බේසික් එක මම නිකන් මතක් කරේ. දැන් යන් ගන්නට A සිට B දක්වා යාමට 6 කිලෝ ජූල් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරන අතර B සිට C දක්වා යාමට 1.8 කිලෝ ජූල් තාප ප්‍රමාණයක් අවශෝෂණය කරනු ලබයි. මෙතෙන් 6යි මෙතෙන් 1.8යි. එහෙනම් අපි ඔය ක්‍රියාවලියට දැම්මොත් මෙන්න මේක ABC ක්‍රියාවලියට අපිට පුළුවන් හොයාගන්න මොකද්ද? කරපු කාර්යය තමයි ABC යට වර්ගඵලය. දුන්න ශක්තිය තමයි අපිට හොයාගන්න පුළුවන් නේ. දුන්න ශක්තිය කොච්චරයිද? 6 ධන 1.8. ඔන්න අවශෝෂණය දෙකම අවශෝෂණය කරනවා ධන අපි දුන්නා. පිට කරා නම් ඍණ. දැන් මෙතන ධන. 6 ධන 1.8 නේ. මම කෙලින්ම දාන්නම් 7.8 පරක් 10 3යි ජූල්. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම තමයි අපිට ඕනේ හොයාගන්න. කරපු කාර්යය දැන් ABC ගත්තාම ඇත්තටම කාර්යයක් කරලා. ඒ කියන්නේ ඇත්තටම පරිමාව වැඩි වෙලා. දැන් A ඉඳන් B ට යද්දි නම් කිසිම වැඩි වීමක් වුන්නේ නැහැ. හැබැයි B ඉඳන් C ට යද්දි වැඩි වෙලා. එහෙනම් B ඉඳන් C ට යද්දි ඒකට වර්ගඵලය තමයි මෙතෙන්ද එන්න ඕනේ. ඒක හොයන්නේ කොහොමද? දැන් ඉලක්කම් දීලා තියෙනවා. මෙතන 8යි, මෙතන 3යි. මෙතන 8යි, මෙතන 3යි. මෙතන 2යි 5යි. 5යි. මේ BC ඉර යට වර්ගඵලය. කෙලින් මේකට වර්ගඵලය ගත්තම හරි. එහෙනම් මේකට වර්ගඵලය එන්නේ කොච්චරයිද? මෙතන 10 ඍණ 3යි. අතන 10යි 5යි. එහෙනම් වර්ගඵලය එනවා අපිට 8 වරක් 5 ඍණ 2. 5න් දෙකක් ගියාම 3යි. එහෙනම් 8 වරක් 10 5 වැඩි කිරීම දිග වැඩි කිරීම පළලනේ. මේක වැඩි කිරීම මේක 8 වැඩි කිරීම 3 වරක් 10න් 3. වරක් 10 3 සමානයි ඩෙල්ටා U ධන මෙතන 5යි මෙතන ඍණ 3යි කියන්නේ 2යි. 8 වරක් 3 24යි. 24 වරක් 10 2යි කියන්නේ 2.4 වරක් 10 3. ඩෙල්ටා U මට උක්ත කරගත්ත හැකි. මේක අඩු නම් 8න් 4ක් 4යි 7න් 2ක් 5යි. ජූල් 5.4යි කිලෝ ජූල් මේ උත්තරයක් එනවා. ඊළඟට
AC ක්‍රියාවලියේ අභ්‍යන්තර ශක්තිය වෙනස කොපමණද? ඉතින් උත්තරේ මේකමයි නේ. මොකද මම කීවා දැන් අභ්‍යන්තර ශක්තිය කියන එකේ පොයින්ට් එක මත රඳා පවතින්නේ. මම කියවා එක පොයින්ට් එකේ තියෙන එක උෂ්ණත්වයක් ඒකෙන් කියවෙන්නේ එතන අභ්‍යන්තර ශක්තිය. එතකොට දැන් අභ්‍යන්තර ශක්තිය මෙතන එක මේ මෙතන එක. ඉතින් මේ පැත්තෙන් ගියත් අභ්‍යන්තර ශක්තිය බලන්නේ අවසාන පොයින්ට් එකේ මුල් එක අඩු. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස. කොහෙන් ගියත් එකයි. මෙතන උෂ්ණත්වය එකක්, මෙතන උෂ්ණත්වය එකක්. ඉතින් මෙතන ඉඳන් මෙතන යද්දි කොයි පැත්තෙන් ගියත් අවසාන ශක්තිය වෙනස ගන්න වෙන්නේ මේකම තමයි. ඉතින් උත්තරයට ගන්න වෙන්නේ මේක තමයි. මේ උත්තරය ආවද? නෑ. මේකේ දැන් ඕනනම් මේ විදිහම තමයි වෙනවා. දැන් ඕනනම් මෙයාගේ තාම මොකක් හරි data එකක් දුන්නා නම් දැන් උදාහරණයකට මෙහෙම පුළුවන්. දැන් AC වක්‍රයට වර්ගඵල අපිට හොයන්න බෑනේ. දැන් ඔයා දන්නවා මේ වගේ වක්‍රයකට වර්ගඵල වෙන අනුකලනය උන. දැන් ෆිසික්ස් වල අපි අනුකලනය භාවිත කරන්නේ. හැබැයි මෙතන ඕන වක්‍රයට වර්ගඵල හොයන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? A ඉඳන් C ට යද්දී අවශෝෂණය කරපු හෝ විමෝචනය වෙච්ච තාව ප්‍රමාණය දුන්නා නම් AC පතේට මේක දාලා ඩෙල්ටා W හොයන්න පුළුවන්. එතකොට ඒක ඩෙල්ටා W හොව කියන එකේ තේරුම තමයි මෙතන ඉඳන් මෙතෙන් යද්දී වෙච්ච කාර්ය ප්‍රමාණය. හරි මේ වැඩේ තේරුණා නේ කරපු ඔව් එතන. ABC ට තමයි දැම්මේ. ඒකම තමයි මෙතෙන්ටත් එන්නේ. මොකද අභ්‍යන්තර ශක්තිය කියන එක මේ පොයින්ට් එකත් එක්ක රඳාපවතින. ඒ ගිය පතේ අදාළ නැහැ යාට. එක තැනකින් පටන් ගන්න රවුමක් කොහේ හරි ගිහලා ආයෙ එතෙන්නම වුණා අභ්‍යන්තර ශක්තිය වෙනස බිඳුවයි. මොකද මේ පොයින්ට් එකත් එක්ක තමයි අභ්‍යන්තර ශක්තිය කියන එක රඳාපවතින්නේ. හේතුව අභ්‍යන්තර ශක්තිය රඳාපවතින උෂ්ණත්වය. මොකක් හරි හේතුවක් හින්දා මේකට ඕල් කියලා තමයි මම හිතන්නේ මාකින් දීලා තියෙන්නේ. උත්තරේ එනවා නමුත් හේතුව මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. උෂ්ණත්වය වැඩි වුණා නම් අභ්‍යන්තර ශක්තිය වෙනස ධනයි. උෂ්ණත්වය අඩු වෙලා නම් අභ්‍යන්තර ශක්තිය වෙනස ඍණයි. ඩෙල්ටා U. හරිද 25ට යන්න? ඔව්. හරි. මේක හරිනේ. කියාගන්න ඕන කියාගෙන ඉවරනේ. ඔව්. 25 රූපයේ දක්වා ඇත්තේ ආරෝපණය ධන 4යි කිව්ව ධන 3යි කිව්වා ඍණ කිව්ව ලක්ෂීය ආරෝපණ 3ක්. පැත්තකදී සිම්පල් ලියු සම්පාත ත්‍රිකෝණයක ශීර්ෂවල තබා ඇත. පද්ධතියේ විද්‍යුත් විභව ශක්තිය. හතරයි කිව්ව ධන 3යි කිව්ව ඍණ කිව්ව. ලක්ෂීය ආරෝපණ 3ක් පැත්තකදී සිම්පල් ලියු සම්පාත ත්‍රිකෝණයක ශීර්ෂවල තබා ඇත. පද්ධතියේ විද්‍යුත් විභව ශක්තිය තමයි අපෙන් අහන්නේ.
14යි q ඍණ q ධන 3යි q. මේකේ සිම්පල් විභව ශක්තිය අපි බලන්නේ. ශිකෝණයක ශීර්ෂවල තබා ඇත පද්ධතියේ විද්‍යුත් විභව ශක්තිය. විභව ශක්තිය. අපි දන්නවා විභවය. අපි දන්නේ මොනවද කියලා මතක් කරගෙන යන්න. ඒක ගන්න දේවල් තමයි කිසියම් ලක්ෂයකින් දන් අපි දන්නවා කිසියම් ආරෝපණයක්. අපි ධන Q ආරෝපණයකින් දන් සිම්පල් R දුරකදී විභවය. මොකද්ද එන්නේ? ධන Q ආරෝපණයකින් දන් සිම්පල් R දුරකදී විභවය මොකද්ද? Q බෙදීම 4යි π එප්සයිලන් නෝට් R නේ. මේක නේ විභවය. හරිනේ? හරිද මේක? ඔව් ඉවරයි. මේ කිසියම් ධන Q ආරෝපණයකින් දන් සිම්පල් R දුරකදී විභවය. විභව ශක්තිය කියන එකේ තේරුම මොකද්ද? විභව ශක්තිය කියලා කියන්නේ අපි දැන් හිතමු නිකන් මේ වගේ. විභව ශක්තිය කියලා කියන්නේ දැන් Q ආරෝපණයක් V විභවාන්තරයක් තරණය කරොත් එයාට හම්බෙන විභව ශක්තිය QV නේ. එහෙම නැත්නම් අපි හිතමු V විභවයක් තියෙන පොයින්ට් එකකට Q ආරෝපණයක් ගෙනාවොත් එයා තුල ගබඩා වෙන ශක්තිය තමයි විභව ශක්තිය කියන්නේ. ඒක QV නේ. හරිනේ ඒක? එහෙනම් මෙතන අපි හිතමු මේ වගේ. එතන Q ආරෝපණයක් තියෙනවා. එතන ඉඳන් සිම්පල් R දුරකදී මේ ලක්ෂය තියෙන්නේ. එතන විභවය මේක. මෙයාට P කිව්වොත් මේ VP කියන්නේ මේක. ඒතර මෙතෙන්ද Q ආරෝපණයක් වෙන කොහේ හරි ඉඳන් ගෙනාවොත් ගෙනල්ලා මෙතනින් තිබ්බොත් එයා තුල ගබඩා වෙන විභව ශක්තිය Q වර්ගයේ බෙදීම 4 එප්සිලන් නෝට් R වෙනවා නේ. මොකද QV නේ. කියන්නේ විභව ශක්තිය ඉදි Q වර්ගයක් වෙනවා දෙන්නේ. ඒ අපි දන්න නෝමල් තියරි ටික නේ කතා කරන්නේ. ඒ P ලක්ෂයට Q ආරෝපණයක් ගෙනාවොත් ඒකේ ගබඩා වෙන විභව ශක්තිය. හරි. දැන් කොහොමද ඕක මේකට දැන් අපි දැන් දන්නේවා මෙච්චරයි. මෙතන කොහොමද ඇප්ලයි කරන්නේ? අහන්නේ පද්ධතියේ විද්‍යුත් විභව ශක්තිය. පද්ධතියේ විද්‍යුත් විභව ශක්තිය තමයි අහන්නේ. අපි සාමාන්‍ය විභව කියලා අර්ථ දක්වන්නේ අනන්තයේ සිට ඒකක ධන ආරෝපණයක් නේ. ඒකක ධන ආරෝපණයක් නේ. ඒතර විභව වෙද්දී දැන් මෙතන Q වර්ගය තමයි විභව ශක්තිය. අනන්තයෙන් නම් ඒකක ධන ආරෝපණයක් ගෙනාවොත් Q වතාවක් එකනේ. ඒකයි මේ උත්තරේ දෙන්නේ. ඒකත් අපි දැන් දන්නවා. Q වතාවක් එකෙද්දි මේක මෙහෙම වෙනවා. Q ආරෝපණයක් ගෙනාවොත් Q වර්ගයක් එහෙමද? දැන් නිකන් උත්තර දිහා බැලුවොත් ඒකෙත් තියෙන නිකන් 3යි Q වර්ගයේ 5යි Q වර්ගයේ හදලා බා එප්සයිලන් නෝට් A ඔය වගේ කතන්දර තමයි තියෙන උත්තර. පද්ධතියේ විද්‍යුත් විභව ශක්තිය තමයි අපි කියන්නේ. අපි නිකන් මෙන්න මේ වගේ පොයින්ට් එකක් ගැන හිතමු. මේ මැද මේ තුන් දෙනාටම සම දුරින් තියෙන පොයින්ට් එකක් මෙතනම තියෙනවා. මේ තුන් දෙනාටම සමාන දුරකින් තියෙන පොයින්ට් එකක්. දැන් මෙතන අපි විභව ශක්ති ෆෝමැට් එක ගමුකෝ. විභව ශක්ති ෆෝමැට් එක ගත්තාම මෙතන නිකන් මේ මෙහෙම හිතන්න පුළුවන් අපිට නේ. දැන් මෙහෙම හිතන්න. දැන් මේ ලක්ෂයේ ඍණ Q ආරෝපණය තිබ්බේ නැහැ. එයා වෙනම. එයා මෙතන නැහැ කියලා හිතන්න. මෙයා නැහැ. දැන් මොකද වෙන්නේ? මේ දෙන්න නිසා මෙතන හදන විභවයක් තියෙනවා. හරිනේ? මේ දෙන්න නිසා මෙතන හදන විභවයක් තියෙනවා. එතෙන්ද ඍණ Q ආරෝපණයක් ගෙනාවොත් ඒකේ ගබඩා වෙන විභව ශක්තියක් තියෙනවා. තේරුණාද? කියන්නේ ඍණ Q ආරෝපණයේ ගේද්දි එතන ගබඩා වෙන විභව ශක්තියක් තියෙනවානේ.
හරි. දැන් මේක මට හිතෙන එක එක විදිහවල. කියන්නේ මම නිකන් මෙහෙම රවුමක් කියන්නේ මේ හිතන්නේ දැන්. ඒ කියන්නේ මේ දෙන්න නිසා මෙතන හැදෙන විභවයක් තියෙනවා. එතෙන්ද ඍණ Q ආරෝපණයක් ගෙනාවොත් ඒකේ ගබඩා වෙන විභව ශක්තියක් තියෙනවා. ඔන්න පද්ධතියේ විභව ශක්තිය එක කොටසක්. ඊළඟට මෙතන ගැන හිතමු. මේ දෙන්න නිසා මෙතන හැදෙන විභවයක් තියෙනවා. එතෙන්ද ධන 3 Q ආරෝපණයක් ගෙනාවොත් දැන් එතන ගබඩා වෙන විභව ශක්තියක් තියෙනවා. හරිද? මෙතන ගැන හිතුවා මේ දෙන්න නිසා මෙතන හැදෙන විභවයක් තියෙනවා. එතෙන්ද ධන 4 Q ආරෝපණයක් ගෙනාවොත් ඒකේ ගබඩා වෙන විභව ශක්තියක් තියෙනවා. ඔය තුන එකතු කරොත් හරියයි. මං කියපු තේරුණාද? ඔව් තේරුණා. හරිනේ. මේ ලක්ෂ්‍ය තුන ගැන මම වෙන වෙනම හිතුවා. දැන් බලමු. දැන් මාත් මේ ගාන හදන්නේ ඊට අවුරුදු දෙකකට විතර කලින් ඊට කලින් ගෑස් විදිහට ඩිස්කස් කරාට පස්සේ දැන් තමයි මේ හදන්නේ. මම මේක නිකන් මකන්නම්. මේක ඕනේ නැති වෙයි. මම මෙයාට දාගන්නම් පොයින්ට් තුනකුත් ABC කියලා. දැන් A ලක්ෂයේ විභවය කියන්නේ මට A ලක්ෂයේ විභවය ගද්දි මෙයා එන්නේ නැහැ නේ. එයාට දුරක් නැහැ නේ. එයා අයින් වෙනවා. මේ දෙන්නගෙන් තමයි මෙතන විභවය හදන්නේ. එතකොට මෙයාගේ හදන විභවය 4q බෙදීම 4යි 5 epsilon naught a නේ. හරි. 4q බෙදීම 4යි 5 epsilon naught a මෙයාගේ හදන විභවය ඍණ නේ. ඔය ඍණ q නේ. එහෙනම් ඍණ q බෙදීම 4යි 5 epsilon naught දුර a මයි. va හැද්ද? හරිනේ. a ලක්ෂයේ විභවය. ඔව් හරි. දැන් ඕක 3යි q ගෙන් ගුණ කරොත් මෙතන තියෙන විභව ශක්තිය එනවනේ. හරිනේ. මම මේක මෙහෙම 3යි q ගෙන් ගුණ කරගෙන යනවා. පැහැදිලිද කතාව ගත්ත විදිහ? මේ කෙලින්ම හෙව්වේ a ලක්ෂයේ තියෙන 3q ආරෝපණයේ ගබඩා වී තියෙන විභව ශක්තිය. එතන තියෙන විභවය හෙව්වා. එතෙන් 3q ගෙනාවහම තියෙන ශක්තිය ඒ විභවයේ වතාවක් 3q. හරිනේ? ලොජිකලි? ඔව් හරි. එහෙනම් මේක සුළු කරමු. 4න් එකක් ගියාම 3යි 3 වරක් 3 9ක් q වර්ගයේ බෙදීම 4යි 5 epsilon naught t. දැන් මම දැන් ඇත්තට මේ විභව නෙමෙයි ලියන්නේ විභව ශක්තියමයි ඈ. මේක මම මේකට නිකන් a කියලා නිකන් දාන්නම්. දැන් b ලක්ෂයේ විභව ශක්තිය වල අතන මේ දෙන්නගෙන් හදනවා මම එකපාර ලියන්නේ. 3යි q ඍණ q නේ දෙන්නේ. 3යි q ඍණ q කියන්නේ 2යි q 2යි q වතාවක් 4යි වට එනවනේ. මේ දෙක එකතු වෙලා එයාගෙන් මෙයා ගුණ වෙන එකනේ වෙන්නේ. එහෙනම් මෙතනත් වෙන්න ඕන මොකද්ද? 3යි q ගෙන් ඍණ q වඩුනහම 2යි q ඒක ගුණ වෙන්න ඕන 4යි q ගෙන්. එතකොට 8යි q වර්ගය. ටිකක් ඕකේනේ. c ලක්ෂය මොකද වෙන්නේ? මේ දෙන්න එකතු වෙලා මෙයාගෙන් ගුණ වෙන්න ඕන. 3යි 4යි 7යි 7 වරක් ඍණ q. ඒ කියන්නේ ඍණ 7යි q වර්ගය. බෙදීම 4යි 5 epsilon naught a. මේ තුන හරිද? ඔව් හරි. දැන් මුළු විභව කියන්නේ a ධන b ධන c වෙන්න ඕනනේ. හරිනේ? දැන් මේ තුන් දෙනෙක් මෙයාගේ ගබඩා වෙච්ච විභව ශක්තිය හෙව්වා. මෙයාගේ ගබඩා වෙච්ච විභව ශක්තිය හෙව්වා. මෙයාගේ ගබඩා වෙච්ච විභව ශක්තිය හෙව්වා. ඉතින් මුළු එක කියන්නේ ඔතුන එකතු වෙන්න ඕන. එහෙනම් මේක ධන මේක ධන මේකනේ. දැන් බලන්න ඒක එකතු කරද්දී ලේසියිනේ. 8යි 9යි 17යි 17න් 7ක් යන්න ඕනේ. 17න් 7ක් ගියාම 10යි. 10යි q වර්ගයේ බෙදීම 4යි 5 epsilon naught a මේක සුළු කර හැකි වුණනම් 5යි q වර්ගයේ බෙදීම 2යි 5 epsilon naught a කියලා නේ. ඔව්. එකේ තියෙන යට 4 නේ. පොඩ්ඩක් ඉන්න ඕනේ නේද? මෙතන යනකොට දෙකක් ආවා. මම උත්තරය ගැහුවේ 2. උත්තරේ එකට ඉතින් මෙතන 4ක් වෙන්න එපා. බලමු මෙතන 8ක් වෙනවා නම් හරි. විභවය ගත්තා ඒකෙන් ගුණ කරා. මෙතන ඉන්නේ පටන් ගත්තා. 4 එකක් ගියාම 3යි 3 වල 3 9යි q වර්ගය. 4යි 5 epsilon naught දුර a දුර a යි.
ඊළඟට මෙතෙන්ද ගද්දී 3න් එකක් 2යි දෙවරක් 4 8යි. මෙතෙන්ද ගද්දී 4 3යි 7යි 7 පරක් 1 ඍණ 7යි ඍණ 7යි. මේ තුන් දෙනා එකතු වෙද්දී 8යි 9යි 17යි 17න් 7ක් ගියාම 10යි. මේ එන්න ඕනේ පළවෙනි උත්තරේ තමයි මෙතන දෙකක් ආව එකයි අවුල තියෙන්නේ. හතරක් ආන්නේ උත්තරේ තියෙන්නේ. පාඩු පහේ වැරදුනාද? සුළු කිරීමේ. මේ 8යි 17යි 17න් 7ක් තියෙනවා. ක්‍රමේ නම් මේක තමයි යන්න වෙන්නේ අපිට. මේක සුළු කිරීමකදී කොහේ හරි වැරදුනාද කියන එක තමයි. මෙතන මේ දෙකක් ආවද තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන හතරක් ආව නම් හරි උත්තරේ. මේක දෙන්න වට. ඔව් මට ඒක ඇවිල්ලා මට ඊට පස්සේ සැකේට මම බැහුවා මේ පළවෙනි එක. මේ දෙවෙනි එක ගැහුවා. ක්‍රමේ හරි මේක තමයි යන්න වෙන්නේ මේ. ඔය උත්තරේ තියෙන පළවෙනි එක නේද? ඔව් නේද? පළවෙනි එක තියෙන. උත්තරේ තියෙන පළවෙනි එක. ඔයා මේක යටින් ඔයාට ආවේ ඔයාට මේක ඇවිල්ලා ඔයා ඊට පස්සේ අර යට නිසා දෙවෙනි උත්තරේ ගෙවුවද එහෙමද? ඔව් ඔයාලා ගියේ මේ සිස්ටම් එකටම. ඔව් මේ මේකෙන් කියන්නේ මේ මොකක්ද? හරි ඒක ඔහම කියන්නේ මට දත්තරයක් දෙන්න බෑ. මියුසික් එක 35.
හරි මේකේ මෙන්න මෙහෙම වැඩක් කරන්නේ නැති. මේක පොඩි අවුලක් නම්බක් ගන්නවද? මේක හරිය ඕනේ. දැන් මේ කරේ මොකද්ද? මේ දෙන්න මෙහෙම තියාගෙන මෙයා ගෙනාවනේ. මේ දෙන්න මෙහෙම තියාගෙන මෙයා ගෙනාවා. ඒක තමයි මේ කරේ. ඕක අපිට යන්න වෙන්නේ මෙහෙම. ඕක අපි කරන විදිහ ගැන හිතලා ගියා නම් හරි. දැන් මේකේ පොඩි එකම දේ නිකන් නැවත නැවත වීමක් වගේ වුණා. දැන් අපි මේක නිකන් තුන් පාරක් එකම දේ කරා වගේ වුණේ. මෙහෙම හිතන්න. අපි හිතමු මෙතෙන් අපි එක එක ආරෝපණය තමයි ගේන්නේ. හරිද? මෙහෙම නැතුව ගියා නම් හරි. මේක පොඩ්ඩක් අවුල් වුණා මේ එකම දේ නිකන් නැවත නැවත කරා වගේ සින්නක් වුණා. මේක තමයි ක්‍රමේ. මෙහෙම හිතමුකෝ. ඔන්න ඒ ආරෝපණය ඉස්සෙල්ලාම ගේනවා. එයාට කිසිම කාර්යයක් කරන්න ඕනේ නැහැ. ඊළඟට ඒ ආරෝපණයේ තියෙද්දි බීව ගේනවා. දැන් ඔන්න ඒ ආරෝපණයේ තියෙද්දි බීව ගේනවා. හරිනේ? දැන් ඒ ආරෝපණයේ ගේද්දි කරන්න ඕනේ කාර්ය WA නම් එයා බිඳුවයි. මොකද දැන් මේ මුලින්ම තමයි ඒ ආරෝපණය ගේන්නේ. ඒක ඕකේ. හරිනේ? ඒක මම මුලින්ම තමයි ඒ ආරෝපණය ගේන්නේ. ඒක බිඳුවයි. ඊළඟට B ආරෝපණය WB. දැන් B ආරෝපණය ගේන්නේ ඒ ආරෝපණයේ තියෙද්දි. එහෙනම් එතන කාර්යයක් තියෙනවා. 4 3 මතකනේ? 12යි Q වර්ගයේ බෙදීම 4යි 5 epsilon not A නේ. හරිනේ? ඊළඟට C. මේ දෙන්නම තියෙද්දි තමයි C වගේන්නේ. හරිනේ? කලින් අපි කරපු එක ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව කරන විදිහක් නෙමෙයි. ඒකයි එතන අවුලුනේ. අපි කියන්නේ පිළිවෙලට කරොත් එහෙමයි කරන්නේ. මුලින්ම A වගෙනාව, දැන් ඊට පස්සේ A තියෙද්දි B වගෙනාව, දැන් AB දෙන්නම තියෙද්දි C වගෙනාව. දැන් කොහොමද WC? විභවයේ 4යි 3යි 7යි 7 වතාවක් ඍණ එකනේ. එහෙනම් ඍණ 7යි Q වර්ගයේ බෙදීම 4යි 5යි epsilon not A. දැන් මේ දෙන්න එකතු කරා නම් ඔයාලට එනවා. මෙයා බිඳුවයි මේකයි තුන එකතු කරා නම් කරපු කාර්ය කියන්නේ ගබඩා වෙලා තියෙන විභව ශක්තිය නේ. දැන් හරිද? 12න් 7ක් ගියාම 5යි Q වර්ගයේ බෙදීම 4යි 5යි epsilon not A. හරිනේ? හරි. අරගේ වැරද්දක් වුණානේ. අරගේ මේ දෙන්න තියෙද්දි මෙයාගේ ශක්තිය හෙව්වා. ඊට පස්සේ දැන් අර කරපු කාර්යනේ ශක්තියට පරිවර්තනය වෙන්නේ. ඒතර අර කරපු විදිහේ පොඩි වැරද්දක් තියෙනවා අපි. තුන් දෙනාම තුන් පැත්තට හෙව්වා වැඩක් නේ. ඒක වැරදි. එහෙම යන්නේ. හරිනේ? මේක පුළුවන් තනියම කොට දාලා ලියාගන්න. හරි. තේරෙනවද කියලා තියෙන එක නේ. ලියන්න මුලින් A වගේන්න, ඊට පස්සේ A තියෙද්දි B වගේන්න, AB දෙන්නම තියෙද්දි C වගේන්න. දැන් හරි. හරි දෙක මොනවා හරි ලියාගන්න තියෙනවා. කරගත්තද? ඔව් අයියා. හරි 26 බලමු. මේ විදිහට මේ පේනවා සෙටප් එක. කුට්ටියක් මෙහෙම මේ ජල බීකරයක් තියලා මෙහෙම කුට්ටියක් ගිල්ලනවා. ගිල්ලද්දී අත්තෙන් තරාදි පාඨාංකයක් වෙනවා. පළවෙනියට මේ කුට්ටිය භාගයක් ගිල්ලනවා. ඊළඟට සම්පූර්ණයෙන් ගිල්ලනවා. තුන්වෙනි එක ගිල්ල පතුල මත තියනවානේ. ඔක තමයි වැඩේ. දැන් අපෙන් අහනවා මේ පිහිටුම් තුනේදී උත්ප්ලාවකතා බලය. දැන් උත්ප්ලාවකතා බලය කියන්නේ උඩුකුරු දෙක මහා සම්බන්ධ කතාවක්. ඊට දුරු උත්ප්ලාවකතා කේන්ද්‍රය කියන්නේ උඩුකුරු දෙක ක්‍රියා කරන තැනනේ. ඉතින් උත්ප්ලාවකතා බලය කියන්නේ උඩුකුරු දෙක කියන එකම තමයි. දුනුතරදි පාඨාංකය එහා පැත්තෙන් අහනවා. දැන් අපි දන්නවා මොකද වෙන්නේ? මෙයාව මුලින්ම එළියේ තියෙන දුනුතරදි පාඨාංකයක් වෙනවා. ඔක චුට්ටක් ගිල්ලපු ගමන් මොකද වෙන්නේ? මෙයාගේ බර පල්ලෙහාට තියෙනවා තරාජි පාඨාංකයේ මේ ආතතිය උඩට උච්චරයෙන් තිබ්බේ. ඔක ගිල්ලපු ගමන් වෙන්නේ උඩට තව උඩුකුරු තෙරප මොකුත් එනවා. ඒතකොට ආතතිය පොඩ්ඩක් අඩු වෙනවා නේ.
තේරෙනවද? ඔය නූලක මොකක් හරි ගලක් ගිල්ලලා ජලය පොඩ්ඩක් ගිල්ලුවොත් නූලට තියෙන ආදිතිය අඩු වෙනවා ටිකක් නේ. මොකද ජලයේ තියෙන උඩුකුරු තෙරපුමොත් අරක පොඩ්ඩක් කර තියා ගන්නවා. හරිනේ. ඒ නිසා පොඩ්ඩක් ගිල්ලපු ගමන් තරාජු පාඨාංකය අඩු වෙන්න ඕනේ. එතකොට ඒ ගිල්ලනවත් එක්කම එන උත්ප්ලාවකතා බලයක් පටන් ගන්නවා නේ. ඒක කතාව. අපි දන්නවා උත්ප්ලාවකතා බලය කියන්නේ උඩුකුරු තෙරපුම කියන්නේ වීරෝජීනේ. ගිල්ලන පරිමාවත් එක්ක එයා වැඩි වෙනවනේ. ඒ නිසා එයා පොඩ්ඩක් ගිල්ලුවොත් පොඩි උඩුකුරු තෙරපුමක් තියෙන්නේ. සම්පූර්ණයෙන් ගිල්ලුවොත් ලොකු උඩුකුරු තෙරපුමක් තියෙනවා. සම්පූර්ණයෙන් ගිලුවට පස්සේ ආයෙත් මේක කොහෙ ගිනිච්චත් ආයෙ විස්ථාපන වෙන ජල පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකමයි. ඒ නිසා උත්ප්ලාවකතා බලය ගත්තොත් පළවෙනි අවස්ථාවේ තමයි පොඩිම, දෙවෙනි අවස්ථාවේ තුන්වෙනි අවස්ථාවේ සමානයි නේ. මොකද දෙකේම සම්පූර්ණයෙන් ගිල්ලා තියෙන්නේ. ඒ නිසා උත්ප්ලාවකතා බලය එන්න ඕන ඔය පස්වෙනි එකේ විදිහට නේ. 5 හෝ 4 විදිහට. හරිද? ඒකෝ කියන්නේ උත්ප්ලාවකතා බලය. ඔව්. ඊළඟට දුනුතරාදි පාඨාංකය. දුනුතරාදි පාඨාංකය ඉතින් අපි දන්නවා පොඩ්ඩක් ගිල්ලුවම යම් පාඨාංකයක් තියෙනවා. සම්පූර්ණයෙන් ගිල්ලුවම තව ටිකක් උඩුකුරු තෙරපම වැඩි හින්දා පාඨාංකය තව ටිකක් අඩු වෙනවා. කොහොම ගිල්ලා මෙයා පතුරු උඩින්ම තිබ්බහම ඉතින් තව ගොඩ සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. ඒ නිසා W1කට වඩා W2 අඩුයි. ඊට වඩා W3 අඩුයි. පස්වෙනි උත්තරේට යන්න වෙනවා. හරිනේ? දැන් අපිට හතරද පහද කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. හතර එකේ තියෙන W2 සමාන W3 කියලා. එහෙම වෙන්න බෑනේ. මොකද දැන් අපි ගිහිල්ලා ඔක ගෙනිහිල්ලා අරගේ පතුලෙන්ම තිබ්බනම් ආයෙ ඉතින් දුමතරාදීට පාඨාංකයක් එන්නේ නැහැ නේ. ඉවර වෙනවනේ එතනින්. එයා කෙලින් පතුලට සම්පූර්ණ එයාගේ ප්‍රතික්‍රියාව දීලා වැඩේ එතනින් සෙට් කරගන්නවනේ. ඔයා මොකක් කර නූලක කුට්ටියක් යට ගහලා එයා වතුර භාජනයකට දාලා ඒක පතුලෙන්ම තිබ්බට පස්සේ ආයෙ ඉතින් නූලට වැඩක් නැහැ නේ කරන්නේ. ඒ නිසා ඒක තවත් අඩුයි. ඉතින් ඒ නිසා පස්වෙනි උත්තරේට යන්න පුළුවන්. හරි නේද ඒක? ඔව් හරියයි. හරි 27 27 තියෙන්නේ සන්නායකතාව සහ සම්බන්ධ කතාවක් නේ. අපි දන්නවා සන්නායනය වෙද්දී තාපයේ සන්නායන වීමේ ශීඝ්‍රතාවය q dot නම් q dot සමානයි මොකද්ද? සන්නායකතාවතාවක් මේ කියන්නේ එකේ වර්ගඵලයේ බෙදීම උෂ්ණත්ව අන්තරය බෙදීම d නේ. අපි මේක කියනවා උෂ්ණත්ව අනුක්‍රමණය කියලා කෙලින්ම. උෂ්ණත්ව අන්තරයේ බෙදීම දුර කියලා කියන්නේ කෙලින්ම උෂ්ණත්ව අනුක්‍රමණය. හරි කතාව. දැන් මේකෙන් තමයි ඔකට යන්න වෙන්නේ. මේ පැත්තෙන් 100 සෙල්සියස් එහා පැත්තේ 20යි. මේ දණ්ඩ දිගේ සන්නායනය වීගෙන එනවා. මේ හොඳට අවුරා තියෙන දණ්ඩ. දැන් මොකද වෙන්නේ? A B C D කියලා කොටස් හතරකට බෙදලා තියෙනවා. දැන් AB කොටසයි CD කොටසයි සංසන්දනය කරන්නේ. දැන් ඔයාලට තේරෙනවා AB කොටසේදී මේ තාපයේ ගලා යන වර්ගඵලය ලොකුයි නේ. CD කොටසේදී තාපයේ ගලා යන වර්ගඵලය පොඩි. හරි? දැන් මේක ඇතුලෙන් යන තාපයේ සන්නායන වීමේ ශීඝ්‍රතාව සමානයි. ඇයි සමාන? ශීඝ්‍රතාව කියලා කියන්නේ තප්පරයට කොච්චර තාපයක් ගලාගෙන යනවාද කියලා. නිකන් ජලය ගැන හිතන්න. තප්පරයකට කොච්චර ජලය ගලාගෙන යනවාද? එහෙම යද්දී මේ හරියෙන් තප්පරයකට යන ජල පරිමාවම එහා පැත්තේ කෙලවරිනුත් යන්න ඕනේ. මොකද නැත්තම් ජලය එක්ක මැදින් කවුරු බොන්න ඕනේ. නැත්තම් වෙන මොකක් හරි වෙන්නේ නැහැ. ඒ නිසා යන එක හැම වෙලේම සමානයි නේ ශීඝ්‍රතාව. ඒක තේරුණානේ? ඒ නිසා මේ දණ්ඩ පුරාවලම අර පැත්තෙන් දෙන ශීඝ්‍රතාවට මේ අනිත් පැත්තෙන් එළියට එන්න ඕනේ. නැත්තම් ඉතින් කවුලක් නෙමෙද කොහෙද? එහෙම යනවා නම් q dot සමානයි. q dot සමාන වෙද්දී AB කොටසේ A ලොකුයි CD කොටසේ A පොඩි. A පොඩි නම් එතන මේක බැලන්ස් වෙන්න මොකද වෙන්න ඕනේ? උෂ්ණත්ව අන්තරය මෙතන ලොකු වෙන්න ඕනේ. ලොකු අනුක්‍රමණයක්. කියන්නේ උෂ්ණත්ව අන්තරය කියන්නේ අතරම θීටා L ප්‍රස්ථාරයේ අනුක්‍රමණයනේ. මෙයාගේ ලොකු අනුක්‍රමණයක් තියෙන අනුක්‍රමණයට අපි සාමාන්‍ය M කියමු. උතන ලොකු අනුක්‍රමණයක්. මෙයාගේ පොඩි අනුක්‍රමණයක් නේ. මේක හරියද? අනුක්‍රමණය අදින් ගත්තාම ඔව් මේකත් හරි. එතකොට අපිට තේරෙනවා දැන් උත්තර වලින් පළවෙනි උත්තරේ වැරදි නේ. මොකද පළවෙනි උත්තරේ මෙයාට තමයි ලොකු අනුක්‍රමණයක් තියෙන්නේ. ඒක අයින් කරා. දෙවෙනි උත්තරෙත් වැරදි. ඒක සමාන අනුක්‍රමණයක් වගේ තියෙනවා. තුන්වෙනි උත්තරෙත් වැරදි සමාන අනුක්‍රමණයක් වගේ තියෙනවා. හතර නම් හරි වගේ නේ. මෙයාගේ පොඩි එකක් මෙයාගේ ලොකු අනුක්‍රමණයක්. දැන් මේ AB සහ CD කැලේ විතරයි බලන්නේ. අර මැද BC බැලුවේ නැහැ තාම. පස්වෙනි උත්තරෙත් වැරදි. ඒක සමානයි. ඒක උත්තරේ 4 කියලා එතනින් එනවා. අපි ඔන්න මැද ටිකක් බලමු. දැන් මැද බලන්න. B ඉඳන් C ට යද්දී මෙයා මොකද වෙන්නේ? එන්න අඩු වෙනවා. එහෙනම් මෙයා එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණය එන්න වැඩි වෙනවා කියන්නේ මෙහෙම නේ. මෙහෙම.
මොකද මේ හරිය අනුක්‍රමණය පොඩි කෝණය මේ හරිය අනුක්‍රමණය කෝණය ලොකුයි. හරිනේ. එන්න අනුක්‍රමණය වැඩි වෙනවා. පැහැදිලිද? උත්තරේ 4. ඉතින් ඔය තුන කනෙක්ට් කරලා ලස්සනට ඉන්නවා. හරි. හරි 28 ආරෝපණ ධන Q ඍණ Q හා ධන Q වූ කුඩා සන්නායක ගෝල තුනක් ඝර්ෂණයෙන් තොර තිරස් පෘෂ්ඨයක තබා ඇත්තේ ABC නම් වූ සම්ප්‍රාප්ත ත්‍රිකෝණයක ශීර්ෂයෙන් පිහිටන ආකාරයටයි. B සහ C හි ඇති ගෝල අචලව සවිකොට ඇති අතර A හි තබා ඇති ගෝල නිදහසේ චලනය විය හැකියි. A හි ඇති ගෝලයේ පතය වඩාත් හොඳින් නිරූපණය වන්නේ. ඉතින් පතය අපි ලේසි හොයාගන්නේ. මේකේ බල ටික ඇඳලා බලන්න. BC දෙන්න ෆික්ස් ලු. මේ ත්‍රිකෝණයක් ගත්තාම දැන් මෙතන ධන Q එකක් තියෙනවා මෙයාවද බලේ නෝන. දැන් මෙතන ඍණ Q තියෙන. එහෙනම් මෙයාව මේ පැත්තට අදිනවා නේ. එතන ධන Q තියෙන. එහෙනම් මෙයාව මේ පැත්තට මෙහෙම තල්ලු කරනවා නේ. ඔන්න මෙයාවක් තියෙන බල දෙක. දැන් ওই දෙකේ සම්ප්‍රයුක්තය තියෙන්නේ මේ පැත්තට. දැන් පතේ ඒකට ওই පැත්තටද? නෑ එහෙම කියන්නේ බැරියක් අපි ඉස්සරහට තව හිතන්න ඕනේ. දැන් මෙයා පොඩ්ඩක් ඉස්සරහට පයින්. ඉස්සරහට පයින් ගමන් මොකද වෙන්නේ? මෙයා අදින ප්‍රමාණය වැඩි, මෙයා තල්ලු කරන ප්‍රමාණය අඩුයි නේ. කියන්නේ මෙයා නිකන් ඉස්සරහට යන්න මේ පැත්තට නැගුරු වෙනවා නේ. තේරුණාද? හරිනේ. මේක තමයි සම්ප්‍රයුක්ත බලය. අපෙන් අහන්නේ බලය නෙමෙයි පතය. පතය කියන්නේ චුට්ටක් අපි ඉස්සරහට ගිහින් බලනකොට මොකද වෙන්නේ කියලා. මෙහෙම ගියාට තව චුට්ටක් ඉස්සරහට පැන්න ගමන් මෙයා ලොකු බලයකින් අදිනවා. මෙයා පොඩි බලයකින් තල්ලු කරනවා. මොකද දුර වැඩි නේ එහාට. ඒ නිසා මෙයා ටික ටික මේ පැත්තට නැඹුරු වෙලා යනවා නේ. උත්තරේ C කියලා ගන්න පුළුවන්. 29. ඒකාකාර ලෙස බෙදෙන චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව තබායි සන්නායක පුඩුවක් රූපයේ පෙන්වා ඇත. චුම්බක ශ්‍රාව ඝනත්වයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය R සමග පුඩුවේ ප්‍රේරිත විගාබය E වඩාත් හොඳින් නිරූපණය වන්නේ. ඉතින් අපි දන්නවා මේ අපේ ෆැරඩේ නේද? ෆැරඩේ නියම ලෙන්ස් නියම ඔය දෙකෙන් කියන්නේ මොකක්ද කියලා? චුම්බක ශ්‍රාව බන්ධනයේ විචලනය වීමේ ශීඝ්‍රතාවය තමයි ප්‍රේරිත විගාබය. ඉතින් ඒ දෙන්න නිකන් එකට යන කට්ටිය සමානයි ඔක ඉතින්. සමානයි කියන්නේ උත්තරේ පහනේ. ඒ කියන්නේ සමානයි අර එකයි නම් මෙයත් එකයි. මෙයා දෙකයි නම් මෙයත් දෙකයි. දන් වෙන මාරුන කතාව වෙන එක. අපි නිකන් ගත්තොත් 3යි නම් 3යි 4යි නම් 4යි කියන්නේ y සමානයි x y සමානයි mx ආකාර ප්‍රස්තාරයක් නේ. උත්තරේ පහනේ. හරි. ඒකෙදි අපිට තියෙන නියමයේ කෙලින් මොකද? සමානයි කියන එකමනේ. උත්තරේ 5 30. T සමාන බිඳුවේ නිශ්චලව ඇති ස්කන්ධ M වූ වස්තුවකට F බලයක් යටතේ සරල රේඛාවකිය චලනය වන විට මෙම F කාලයේ T සමග විචලනය ප්‍රස්ථාරයෙන් දැක්වේ. පහත් දී ඇති ඒවායින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. චලනයේ ආරම්භයෙන් පසුව වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය වන්නේ. හරි. දැන් මේ ft ප්‍රස්ථාරයක් තියෙනවා. අපි දන්නවා ft ප්‍රස්ථාරයක වර්ගඵලය කියන්නේ ගම්‍යතා වෙනසනේ. දැන් මෙයා නිශ්චලවනේ පටන් ගන්නෙ. එතකොට මුලින් තියෙන ත්‍රිකෝණයක්. ওই ත්‍රිකෝණේ අනිවාර්යෙන් ft වර්ගඵලයක් එනවා. එහෙනම් මොකද වෙන්නේ? ওই වර්ගඵලයට සමාන ගම්‍යතාවක් මෙයා අරන් තියෙනවානේ. තේරුණානේ? කියන්නේ ft ප්‍රස්ථාරයේ වර්ගඵලය කියන්නේ ගම්‍යතාව වෙනස. මුල් ගම්‍යතාව බිඳුවයිනේ. එහෙනම් ft ප්‍රස්ථාරයේ වර්ගඵලය කියන්නේ කෙලින්ම අවසාන ගම්‍යතාව වෙනවා මෙතනදී. දැන් මුල් ත්‍රිකෝණය ගැන මම මේ කියන්නේ. මුලින්ම මෙහෙම යන්නේ. එහෙනම් මේක යන්නේ. හරි. ඔන්නේ ගත්තා. දැන් ඍණ පැත්තට. ඍණ පැත්තට යද්දී මේ ගත්ත ගම්‍යතාව තියෙනවනේ. ওই ගම්‍යතාවට හරියටම කැපෙන්න මේ පැත්තෙන් ගම්‍යතාව හැපුණොත් ඔන්න මෙයා බිඳුවක් වෙන්න ඕනේ ප්‍රවේගී. හරිද? දැන් ගම්‍යතාව කියලා කියන්නේ මේක වර්ගඵලය. ඒ නිසා මේ ත්‍රිකෝණ සමාන වර්ගඵලයක් මෙතන තියෙනවා. මේකට සමාන වර්ගඵලයක් මෙතනින් එහෙම ගත්තා නම් හරිනේ. එහෙම ගත්තා නම් එතන මේක කීයද? දැන් අපි බලන්න පුළුවන්. ඉලක්කම් තියෙනවනේ. මේකේ වර්ගඵලය මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය භාගේ වරක් 20 වරක් 8යිනේ. ඒ කියන්නේ 10 වරකට 80යි. එතනත් 80යි. දැන් මේ 80ට මේ 80 කැපෙනවා. මෙයාට කැපෙන්න නම් මේ පැත්තෙන් කොච්චරක් යන්න ඕනද? මේක 8යිනේ. නෑ මෙතනින් මේක 10ක් වුණා නම් හරිනේ. මේක කීයකට තේරුණාද? මේ වර්ගඵලයට කැපෙන්න නම් මෙතන ඉඳන් මේ දුරක් එන්න ඕන කියන එක.
තේරුණා. ඒ කියන්නේ මෙතන තියෙන හරියටම 70 නේ. මෙතන තියෙන 70 රේඛාව හරි මැදනේ. ඒක හරි. එහෙනම් 70 මෙයා ප්‍රවේගයේ බිඳුවක් වෙන්න ඕනේ. ආයි බිඳුවක් වෙනවද කියලා චෙක් කරන්න. දැන් මෙතනදී බිඳුවයි මේ කෑල්ල ඔන්න ඍණ පැත්තට දැන් ප්‍රවේගය වැඩි වුණා. ආයි එහා පැත්තෙන් මේ කෑල්ලට සමාන වර්ගඵලයක් හැදුවොත් බිඳුව වෙනවා. හැබැයි හදන්නේ නැහැ නේ. මොකද මෙතනින් එහාට ආයේ තියෙන මෙහෙම කෑල්ලක් විතරයි. දැන් මේ කෑල්ලට සමානයි. මේ දෙන්න. හැබැයි මේ කෑල්ල ඉතුරු නේද නේ. ඒ නිසා මේකේ සංප්‍රයුක්තයක් පවතිනවා. තේරුණා නේ? මේක කැපෙන විදිහන් උඩ ගන්න වෙන්නේ. මෙයාට මෙයා කැපෙනවා. හැබැයි මෙයා ඉතුරු වෙන්නේ. ඒ නිසා ආයේ බිඳුව වෙන්නේ නැහැ නේ. තාම මෙතන ඕන මෙහෙම කෑල්ලක් තිබ්බනම් බිඳුව වෙනවා. හරිද කියුව තේරුණානේ? තේරුණා. ඒ නිසා උත්තරේ t = 70. හැබැයි දැන් ඔක පොඩි අවුලක් තියෙනවා. පස්වෙනි උත්තරේ බලන්න. t = 60 සිට 80 දක්වා කාලයේදී බිඳුව විය හැක. දැන් 70 තියෙන 60යි 80 අතර නෙමෙයි. තමයි ඒ වුණාට අතන අර 10 ගිහින් කියන එක 70 දීලා තියෙන එකම තමයි. හරියටම ඉතින් 70 ගන්න පුළුවන් නිසා එකක් තියෙනවා. හැබැයි ඉතින් කවුරු හරි ළමෙක් ඔය 70 කියන උත්තරේ නොදක පස්වෙනි උත්තරේ එකපාර ගැහුවොත් ලකුණු දෙන්න වෙනවා ඉතින් මොකද? ඒක ඉතින් හරි උත්තරේ. මොකද ඉතින් 70 තියෙන ඉතින් 60යි 80 අතර. ඉතින් ඒකේ නිකන් පොඩි අවුලක් තියෙනවා. නමුත් ඉතින් අර හරියටම 70 කියන උත්තරේ තියෙන හින්දා අරකට ඉතින් තමයි දීලා තියෙන්නේ. ඒ වගේ වෙලාවට ඉතින් හොඳට උත්තර කියවලා බලලා ගන්න. හරි. හරි නේද? ඔව් හරි. හරි 31. එක් බිලිත්තක විද්‍යුත් විභවය සමාන 0.1 වෝල්ට් ලෙස වන පරිදි සරලසම කුඩා ගෝලීය රසදිය බිලිති ආරෝපණය කොට ඇත. මෙවැනි බිලිති මිලියනයක් එකතු කොට විශාල ගෝලීය බිඳුවක් සාදා ඇතනම් මේ විශාල බිඳුවේ විද්‍යුත් විභවය කොපමණද? එක්ක විභවය 0.1 වෝල්ට්. මෙවැනි බිඳිති මිලියනයක්. එක් මිනිත්තක විද්‍යුත් මෙච්චරයි සරසම කුඩා ගෝලීය රසදිය බිත්ති ආරෝපණය කොට හරි. දැන් අපිට මෙහෙම ගන්නවා දැන් පරිමාවත් එක්කනේ මෙයාගේ නිකන් පරිමාවට නිකන් හරියට නිකන් ගෝලයක පරිමාවට විද්‍යුත් විභව ඉන්ජෙක්ෂන් කරලා වගේ එක සීන් එකක් තියෙන්නේ නැත්නම් ඒකට බලන්න වෙනවා මේකේ පරිමාව වගේ කොච්චර පරිමාවක්ද මිලියනයක තියෙන්නේ කියන එකනේ. එහෙන් බලන්න ගන්න වෙන්නේ. විභවය කියන්නේ ආරෝපණයක් නේ. මේ අපි දීලා තියෙන්නේ. විභවයක් වෙනවා කියන්නේ ආරෝපණයක් තුන කියන එක වෙන්න ඇති. ඒතකොට ඉතින් මේ ආරෝපණය මේක හැමතැනම තියෙනවා නම් අපි හිතමු නිකන් කොහොමද ගන්න වෙන්නේ අපි. අපි පරිමාව පැත්තෙන් හිතලා බලමු ඉස්සෙල්ලා. අපි නිකමට හිතුවොත් අපිට ගන්න වෙන්නේ මෙයාගේ අරය අපි සිම්පල් ආර් කියමු. මෙයාගේ අරය සිම්පල් ආර් නම් මෙයාගේ පෘෂ්ඨික වර්ගඵලය කොච්චරද? 4යි πr වර්ග. මේක අපි දන්නවා දැන් මෙයාට අපි සන්නායක රසදියනේ. සන්නායකනේ. අපි දන්නවා සන්නායකයට ආරෝපණයක් දුන්නාම එයා එන්නේ කෙලිම පෘෂ්ඨයටනේ. පෘෂ්ඨයෙන් තියෙන්නේ බාහිර පෘෂ්ඨයෙන් ආරෝපණ තියෙන්නේ. දැන් මේක මෙයාගේ පෘෂ්ඨික වර්ගඵලය. මේ වගේව මිලියනයක් එකතු කරලා හැදුවොත් එයාගේ පෘෂ්ඨික වර්ගඵලය කොච්චරද? පොඩ්ඩක් චෙක් කරමු. මේ වගේ මිලියනයක්. මේ වගේ මිලියනයක් එකතු කරලා හදන එකේ අරය කැපිටල් R නම් එයාගේ පරිමාව කොච්චරද? 3න් 4යි 5r r ගණය සමාන වෙන්න ඕනේ. පරිමාව සමානයිනේ. බිඳු ගොඩක් එකතු කරලා ලොකු බිඳුවක් හදුවම පොඩි බිඳුව ඔක්කොගේම පරිමාවට ලොකු බිඳුවේ පරිමාව සමානයි. එහෙනම් 3න් 4යි 5 සිම්පල් r ගණය වතාවක් මිලියනය. ඔහොම එන්න ඕනේ. මෙතන එනවා r ගණය සමානයි සිම්පල් r ගණය වතාවක් 10යි 6. ඝන මූලයක් දෙපැත්තෙම ගත්තොත් r සමානයි r වතාවක් 100. r සමානයි 100ක් r. දැන් මේ ලොකු බිඳුවේ වර්ගඵලය බලමු.
ලොකු බිඳුවේ වර්ගඵලය. පුෂ්ටික වර්ගඵලය. කීයද? 4i5 capital R වර්ගය. capital R කියන්නේ 100i R නේ. එහෙනම් R වර්ගයේ වතාවක් 100 වර්ගය කියන්නේ 10 4යි නේ. ඒ කියන්නේ මේක වතාවක් ඒ කියන්නේ අපිට මෙතනින් අවසාන සම්බන්ධය ගත්ත හැකි පොඩි බිඳුවක වර්ගඵලය නිකන් ලේසි අපිට පොඩි බිඳුවක වර්ගඵලය a නම් මේ ලොකු බිඳුවේ වර්ගඵලය මේ වගේම 10 4ක් a නේ. මේ සම්බන්ධය හරි නේද? මෙයාගේ වර්ගඵලය a නම් මෙයාගේ වර්ගඵලය 10 4 වතාවක් a නේ. ඔව්. මම අර කියව කතාව. ආරෝපණ තියෙන්නේ වටේනේ. ඉතින් එතකොට මෙයාට ආරෝපණයක් දුන්නට ඒ ආරෝපණය තියෙන්නේ මෙයාගේ වටේ. ඒ වගේ ඔක්කොම එකතු කරාම මෙයාගේත් ආරෝපණය තියෙන්නේ වටේ. ඒ නිසා මේ නිකන් පෘෂ්ඨික වර්ගඵල ප්‍රමාණයට තමයි මේක ගන්න වෙන අනුපාතය. පරිමාප ප්‍රමාණ අනුපාතය නෙමෙයි. මොකද අපි ගෝලයක විභවයේ සූත්‍රය ගත්තත් ආනේ ගෝලයක විභවය ඉන්නේ. විද්‍යුත් විභවයනේ. ඕකේ ඉන්නේ 4i5r වර්ගය කියලා එකක් නේ. ගෝලයක විභවය ගත්තොත් මෙහෙම ගෝලයක් දීලා එයාට q ආරෝපණයක් දීලා එයාගේ මේ පෘෂ්ඨයේ විභවය එන්නේ අර වගේම q බෙදීම 4i epsilon naught r වර්ගය. මෙහෙම මේක එන්නේ මෙයාට q ආරෝපණයක් දුන්නොත් එයාලට කියනවා මෙයාගේ මේ q ආරෝපණයම තියෙන මේක සන්නායක ගෝලයක් නම් මේ. ඉතින් එතකොට මෙයාගේ තියෙන බාහිර වර්ගඵලය. මම නිකන් ධාරිතාවට මේක සමාන කරාමනේ අර. මේකනේ විභවය. මේක තමයි විභවය. මේක අනිත් පැත්තට වැඩි කරාම එනවා q සමානයි 4i5 epsilon naught r වර්ගයේ වතාවක් v කියලා. ඊට අපිට එනවා q සමානයි cv කියන එක මෙතන ඉන්නේ. කොහොමද ගන්නව? මේක තමයි ධාරිතාවය. ඉතින් එතනත් ඇවිල්ලා තියෙන්නේ මෙහෙම කතාවක්. ගෝලයක ධාරිතාව නම් මෙතෙන් එච්චර අදාළ වෙන්නේ නැහැ. මෙතන අපිට හිතන්න තියෙන්නේ මෙන්න මේ කතාව තමයි. මෙයාගේ මේ බාහිර පෘෂ්ඨයේ තමයි සියලු ආරෝපණ තියෙන්නේ. ඉතින් මෙයා ලොකු ගෝලයක් හැදුවාම එයාගේ ඇතුලේ ආරෝපණ ආය පාරක් තියෙන බාහිර පෘෂ්ඨයේ. ඉතින් උතට ඔයාලට තේරෙනවා නේද මේක මේ බාහිර වර්ගඵලයේ අනුපාතය තමයි ඉන්න ඕනේ කියලා. එහෙනම් මෙයාගේ වර්ගඵලය වගේ 10 4 ගුණයක් මෙයාගේ තියෙනවා නම් මෙයාගේ විභවය වගේ 10 4 ගුණයක විභවයක් මෙයා ගාව තියෙනවා. මොකද දැන් මෙතනින් ගත්තත් විභවයේ පොඩි එක්කෙනාගේ විභවය මේක ලොකු එකේ විභවය ගත්තත් ආයෙත් පාරක් q බෙදීම 4i5 epsilon naught r වර්ගය. ඔන්න අපි නිකන් හිතුවේ ඇයි මේක. දැන් ඔන්න අපිට මේ මෙහෙම සමීකරණයක් කියලා try කරන්න පුළුවන්. පොඩි එක්කෙනාගේ විභවය v කියලා හිතමුකෝ. එහෙමනේ මම කියන්නේත් නේ v නේ. එහෙනම් v සමානයි අපි යාට දෙන ආරෝපණය q කියලා හිතුවොත් q බෙදීම 4i5 epsilon naught r. මෙතන r වර්ගයක් ඉන්නේ නැහැ නේ. r. මේක ලොකු එක්කෙනාට යද්දී එයාගේ v සමානයි v dash කිව්වොත් එයාගේ ආරෝපණය කොච්චරයිද? දැන් අර වගේ බින් 10 6ක් නේ. අපි නිකන් 10 6 කිව් කියලා ගමු. හතරයි 5 epsilon naught capital R නේ. capital R කියන්නේ CIR. ත්‍රාය පාරක් හොයනවා නේද? මේක ලැබිලා ගියාම q බෙදීම 4i5 epsilon naught r වගේ ඒවා 100ක් 10 4ක් කියලා මෙතන. හරිනේ. ඉතින් එතන මෙතනින් අර කතාව ඕනෙත් නැහැ. මෙතනින් හිතලා ගත්ත හැකි මේ v වගේ ඒවා 10 4ක් තමයි තියෙන්නේ කියලා. එහෙනම් ඉතින් 0.1යි v අතෙන්ද දෙන්නේ. එහෙනම් ඒ වගේ 10 4ක් කියන්නේ CI වෝල්ට් නේ. ඒ 10 4ෙන් වැඩි වෙන්න බෑ. උත්තරේ 4. අර මේ කතාව ගැන හිතන්න ඕනේ නැහැ. කෙලින් මේකෙන් ගියා නම් සමගාමී සමීකරණයක් කරන් හදන්නත් පුළුවන් නේද අයියා? කොහමද? ඒ කියන්නේ අරගේ ආරෝපණය එකක් ඔකේ q සමාන කරලා එක සමීකරණයක් ලියනවා. q මොනවා සමාන කරලාද? q සමාන කරලා. ඔව්. හරි. හරි ඕකම තමයි එන්නේ කොහොමද අර අරන් තියෙන එකම තමයි v මෙහාට ගුණ හරියට. මේක තමයි ඉන්නේ. මේක තමයි කරන්නේ.
කියන්නේ මේක ගත්තා ලේසින් කෙලින් මේ අනුපාතේ කලින් හොයා ගන්නවා බාර r කියන්නේ කොච්චර එකක්ද කියලා. ඊට පස්සේ මේක දැම්මම හරි. මේක ඕනේ. මේකව තමයි කොහෙන් ගත්තත් දෙන්න ඕනේ. හරි හරි. උත්තරය හරි. හරි. දෙක ඒකවන්න කටුවාලෝක කදම්බයක් වාතයේ තබා ඇති පෘෂ්ඨයක් තුලින් ගමන් කරයි. අවම අපගමන කෝණය d සම්බන්ධව. ඒකවන්න කටුවාලෝක කදම්බයක්. අපි දන්නවා අවම අපගමන අවස්ථාවේදී අපි ලියනවා මෙහෙම නේ. වර්තනාංකය සමානයි sin d ධන a බෙදීම දෙවතාවක් sin a බෙදීම දෙකනේ. හරිද මේක? මෙතන d කියලා කියන්නේ අවම අපගමන කෝණය. දැන් මේක මම කොහොමද මතක් කරගත්තේ? මේක ගත්තේ මෙහෙමයි. අවම අපගමන අවස්ථාවේ අපි දන්නවනේ හරියටම නිකන් සම්මිතිකයි රූපේ. එතකොට සම්මිතිකයි එතකොට අපිට එනවා අර දන්න අපි අර i1 ධන i2 සමානයි d ධනය කියලා එකක් තියෙනවනේ. දැන් අපි මේ දෙන සමානයි නම් දෙකක් i සමානයි d ධනය වෙනවනේ. එහෙනම් i සමානයි d ධනය බෙදීම 2යි. ඔය i තමයි මේ. හරි. දැන් මේක මේ ස්නෙල් නියමයේ දාලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා මේ අවමගමන අවස්ථාවේදී a සමානයි r එක ධනාර්ධකනේ. හැබැයි අවමගමන අවස්ථාවේදී මේ දෙන්න සමානයි. එහෙනම් 2යි r. එහෙනම් අපිට r කියන්නේ a බෙදීම 2යි. ඉතින් මේ දාලා තියෙන්නේ මේ ඇත්තටම දාලා තියෙන්නේ මොකද්ද? එළියෙන් දාන්න n sin r සමානයි 1යි sin i කියලා. හරිනේ? ඕන පැත්තකට එළිය වර්තනාංක 1යි 1යි sin i සමානයි n මේක. ඇත්තටම මෙතන මොකද්ද මේ තියෙන්නේ? n යට 1 කියලා කියන්නේ මෙතන ඇත්තටම 1 කියනවා. කියන්නේ මෙතන තියෙන්නේ මේ එළියෙන් තියෙන මාධ්‍ය වර්තනාංකය. සමහරවිට වෙනස් කරලා දෙන්න පුළුවන්. 1යි කියන්නේ මේවා හැදෙන විදිය ගැන පොඩි අවබෝධයක් තියෙන්න හැමදෙම. මේක ඕකේනේ. මේ ආපෙදි. ඔව්. හරි දැන් මමත් සමහරවිට දැන් මමත් මේක ලියනවා. ලියව ගමන් මම මේක ෂුවර් නැහැ. ෂුවර් නැති නිසා මම මේක චෙක් කර කර යන්න ටක් දාලා. එතන මතක් වුණා හරි හරි කියලා කියනවා හරි. මේක හරි එන ලියපු කාර්ය. හරිද? දැන් මෙයා කියනවා මේ වෙලාවේ ප්‍රිස්මයේ සාදායි ද්‍රව්‍යයේ වර්තනාංකයේ වැඩි වෙන d වැඩි වෙයි. හරිද? මේ මෙයා වැඩි වෙද්දී d වැඩි වෙන්න ඕනේ. දැන් මෙතන a කියන්නේ අර ප්‍රිස්ම කෝණයනේ. ඒක නියතයක්නේ. එතන මේ පැත්තේ වැඩි වුණොත් මේ පැත්තේ වැඩි වෙන්න ඉන්නේ එකම කෙනා d විතරයි. එයා වැඩි වෙන්න වෙනවා. a හරි. b පතන කෝණයේ ක්‍රමයෙන් වැඩි කරන විට d පළමුව අඩු වී පසුව වැඩි වේ. ඒ අවම අපගමන කෝණය නෙමෙයි මේ අපගමන කෝණය. දැන් මේ අපගමන කෝණය අඩු වෙලා වැඩි වෙනවා තමයි. ඒකේ අවම තැනට තමයි අවම අපගමන කෝණය කියලා කියන්නේ. ඉතින් එයා වෙනස් වෙන්නේ i වෙනස් කරයි කියලා නේ. එහෙනම් ඒක වැරදි. තේරුණානේ b වාක්‍ය වැරදි කියලා? හරිනේ? ඒක. ඔව් උත්තරේ නෑ වැරදි. හරි b වාක්‍ය වැරදි. මොකද පතන කෝණයේ ක්‍රමයෙන් වැඩි කරනකොට d. දැන් මෙතන d කියන්නේ අපගමන කෝණය නෙමෙයි. අවම අපගමන කෝණය. ඉතින් අපගමන කෝණය කොහොම වෙන හින්දා තමයි අවම අපගමන කෝණය කියලා එකක් අපි ගන්නෙ. ඉතින් ඒකයි වෙනස් වෙන්නේ. එහෙනම් b වැරදි a හරි. c ප්‍රිස්ම කෝණය වැඩි කරන විට d වැඩි වෙයි. දැන් ප්‍රිස්ම කෝණය. හරි බලමු. ප්‍රිස්ම කෝණය වැඩි කරන විට d ට මොකද වෙන්නේ? දැන් මොන පොඩි කේස් එකක්. දැන් මේක ටිකක් මේකෙන් හිතන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඕක බලන්න මේකෙන් ගන්න පුළුවන්ද කියලා. ඕක මාරු ප්‍රස්තාරයක් නෙමෙයි. ඒක අඳින්න එක පැයක් විතර යනවා නැත්නම් ගන්නේ. ඒක ගැන නම් නියමෙටම තේරෙනවා. දැන් ඇත්තටම ඔගේ ප්‍රස්තාරයේ ඉද්දී අපි අඳිනවනේ මෙහෙම එකක්. මම අඳලා තියනවා නෑනේ. අපි අඳිනවනේ මෙහෙම. මේ අපගමන කෝණයත් එක්ක අයිත් එක්ක අපගමන කෝණය. මේක ඇත්තනේ. මේක හැම එකටම හරියද? නෑ මේක අපි ඔය ගණනය කරලා නෙමෙයි අඳින්න නිකන් අඳින්න ගණනය කරලා අඳින්න හොඳයි. මේක
මේ D එන්නේ කිසියම් ප්‍රිස්ම කෝණයක් සඳහා. ওই ප්‍රිස්ම කෝණය වෙනස් වෙච්ච ගමන් ඕක ඇත්තටම වෙනස් වෙනවා. දැන් මේක කියන්නේ ප්‍රිස්ම කෝණය වැඩි කරන විට D වැඩි වේ. ඒක හරි. ප්‍රිස්ම කෝණය වැඩි වෙනවා D වැඩි වෙනවා. මේක නිකන් මෙහෙම යන සීන් එකක් තියෙනවා උතන. ඔන්න ඔහම යනවා. යන්න ප්‍රිස්ම කෝණය වැඩි කරන්න වැඩි කරන්න. මොකද ගිහලා අන්තිමට මෙන්න එක ඩොට් එකක් විතරයි එන්නේ. ඒ කියන්නේ නිකන් හිතන්න ප්‍රිස්ම කෝණය නිකන් 2යි c ට සමානව. c කියන්නේ අවදි කෝණය නම් මේ ප්‍රිස්ම කෝණය 2යි c ට සමානව. මම මතක විදියට මේ කොන ඇඳලා බලන්න. එකම එක රේඛාවක් විතරයි මෙහෙන් ගිහින් අර පැත්තෙන් යන්නේ. වෙන කිසිම එකක් යන්නේ නැහැ. කියන්නේ මෙන්න මේ රේඛාව යන්නේ. ඔයා ඔය c වාක්‍ය හරි කියලා ගත්තේ වැරදි කියලා. C වාක්‍ය ගත්තේ හරි කියලා. හරි කියලා. ඒක හරි කියලා කොහොමද ගත්තේ? මේ මෙහෙම හිතලා නැත්නම් සමීකරණ දිහා බලලාද? සමීකරණය දිහා බලන්න. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් a වැඩි වෙද්දී මෙතනත් a වැඩි වෙනවනේ. මේ අපිට මේක හිතලා කියන්න පුළුවන් ඉතින් දැන් මෙයා වැඩි වෙද්දී මෙයාත් වැඩි වෙනවා. එහෙනම් ඉතින් අර සමාන වෙන්න මෙයාත් වැඩි වෙනවා වගේ සීන් එකක් හිතා ගන්න පුළුවන් නේ. ඒ වගේ එකක්. එහෙම හිතලාද ගත්තේ? එහෙම හිතලා තමයි ගත්තේ. එහෙම ගත්ත එක නිකන් මෙයා වැඩි වෙනවා. එතකොට මෙයාත් වැඩි වෙනවා. එකම එක්කෙනානේ. දෙකට දෙක ගැන හිතන්න දුන්නු. මෙයා වැඩි වෙනවා. මෙයාත් වැඩි වෙනවා. එහෙනම් මෙයාත් වැඩි වෙනවා. මොකද මේ වැඩි වෙච්ච එක සමාන වෙලා සයින් නිකන් අනුපාතය සමාන වෙන්න වගේ සීන් එකක්. ඔයා මෙන්න මේක ඇඳලා බලන්න ඕන නම් ගෙදරදී. ඒ කියන්නේ මේ ඇවිල්ලා මේකනේ. මෙහෙමනේ. මෙතන 2යි c. ප්‍රිස්ම කෝණය. ඔය වෙලාවෙදී යන්නේ මෙන්න මෙහෙම එන කිරණේ විතරයි. මේක දිගේ කිරණයක් ආවොත් මොකද වෙන්නේ බලන්න. මේක දිගේ කිරණයක් ආවොත් මෙයා අවදි කෝණයෙන් ඇතුළට යනවා. හරිද? මෙතන c හැදලා. මෙතන c හැදුවා කියන්නේ මේකේ එකතුව මෙතන සමාන වෙන්න බෑ. එහෙනම් මෙතන c හදන්න ඕනේ. හරි? මේ දෙක එකතුව මෙතන සමාන වෙන්න බෑ. එහෙනම් මෙහෙම ආපු කිරණයක් නම් අවදි කෝණයක් හදාගෙන ඇතුළට පයින්නවා. එතනම මෙතන c. මේ දෙක එකතුව 2යි c සමාන වෙන්න නම් මෙතන c හැදෙන්න ඕනේ. මෙතනත් c හැදුණා කියන්නේ මෙයා මෙහෙම යනවා. ඔය කිරණේ විතරයි ඕකේ එළියට යන්නේ. වෙන කිසිම එකක් ඕකේ යන්නේ නැහැ එළියට. ඔච්චරයි තියෙන එකම කිරණේ. අනික කෙන ඕනම කිරණයක් හැරිලා ආපහු යනවා. මේකත් එළියට යන්නේ නැහැ නිකන් අවසාන අවස්ථාවනේ. ඉතින් ඔය වගේ මේ ඔය ප්‍රිස්ම කෝණේ වැඩි වෙලා 2යි c ගානට වැඩි වුණොත් මේ මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ නැහැ. මේ එක ඩොට් එකක් විතරයි එන්නේ. මම කියපු කතාව තේරුණාද? මේ ප්‍රස්ථාරයෙන් කියවෙන්නේ එක එක i අගයන් සඳහා අපගමන කෝණයනේ. දැන් මේකේ මේ කෝණය සඳහා විතරයි. මෙතන කීයදයි? 90යි. මෙතන මේ 90 සඳහා විතරයි තියෙන්නේ. එතනින් එහා වෙන කිසිම කෝණයක් සඳහා ප්‍රස්ථාරයක් තියා මුකුත් වෙන්නේ නැහැ. අපගමනය වෙන්නේ නැහැ. යන්නෙත් නැහැ. ආපහු යන්න ඔක්කොම. කරනවා කියපේ. මෙයාගේ අවස්ථාවක් තියෙනවා කියන්නේ. ඉතින් මේක හොඳ විග්‍රහයක්. මේක නිකන් පැය එකමාරක් කරනවා වඳින්න මුලින් නම් පිළිවෙලට ඇඳුත්. ආර විදිහට හිතලා ගන්න පුළුවන් මේක. දැන් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඊළඟ අවුරුද්දක මේ කොහොමද? මම කිව්වේ මෙතන මේ එකනේ තියෙන්නේ. මේ එක කියන්නේ මොකද්ද? වාතයේ වර්තනාංකය. ඊළඟට අහන්න පුළුවන් ඔය ප්‍රශ්නේ ජලයෙන් තිබ්බොත් මොකද වෙන්නේ? ජලයෙන් තිබ්බ ගමන් මොකද වෙන්නේ? මෙතන තමයි මොකක් හරි ඉලක්කමක් එනවනේ. ඒ කියන්නේ මේ පැත්ත අඩු වෙනවා. මේ පැත්ත අඩු වෙච්ච ගමන් මේ පැත්ත අඩු වෙන්න ඕනේ. එහෙනම් අපගමන කෝණේ බහින්න ඕනේ. හරිද? එහෙනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙතන එක තියෙනවා කියලා මතක තියාගන්න ඒ නිසා. සමීකරණ බලලා මොකක් හරි කරගන්න පුළුවන්. හරි මේක ඕන නම් නිකන් පොඩ්ඩක් මතක තියෙන්නත් එක්ක මේක ලියාගන්න. ගෙදරින් පස්සේ try කරලා බලන්න. සුචි කෝණ කතාව.
හරිද මේ? ඔව් හරියයි ඊළඟට යන්න. හරිනේ. අපි යන් 33 රූපේ පෙන්වන පරිදි K දෙමන් අතුරක් භාවිතා කොට විද්ගාම බලයේ E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R වන කෝෂයක් 8 ඕම් ප්‍රතිරෝධයකට සහ 2 ඕම් ප්‍රතිරෝධයකට ශ්‍රේණිගතව සම්බන්ධ කළ හැකියි. පේනවා රූපය වලුවම. එක් ප්‍රතිරෝධයේ ක්ෂමතා උත්සර්ජනීය සමාන නම් සිම්පල් R හොයන්නලු. ඉතින් මෙච්චර ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. දෙකට සමීකරණ දෙකක් දාලා හොයන්න වෙන්නේ නැහැ නේ. අටයි ඕම්ට දාලා තිබ්බොත් නිකන් ඉතින් සූත්‍රයක් දානවා සමීකරණ. දෙකේම ක්ෂමතා උත්සර්ජනය සමානයි. ක්ෂමතා උත්සර්ජනය කියලා කියන්නේ I වර්ගය R කියලා අපිට ගත්ත හැකියි. එහෙනම් අපි 8 ඕම් නියදී I 1යි කියමු. එහෙනම් I 1 වර්ගයේ වතාවක් 8 සමාන වෙන්න ඕනේ I 2 වර්ගයේ වතාවක් 2ට නේ. ඕකෙන් එනවා I 1 වර්ගයේ බෙදීම I 2 වර්ගය කියලා කියන්නේ 2 යට 8යි ඒ කියන්නේ 1 යට 4යි නේ. ඒ කියන්නේ I 1 බෙදීම I 2 කියලා කියන්නේ 1 යට 2යි. හරිනේ මේක වර්ගමූලයෙන්. ඒ කියන්නේ එහෙම එනවා. එකෙන් ගත්තොත් උන 2යි I 1 කියන්නේ I 2 කියලා එනවා. දැන් අපෙන් අහන්නේ සිම්පල් ආද? නැති අපි 8යි ඕම් දෙද්දි කර්ච් ඔෆ් වටයක් දානවා. කොහොමද? වටේට ලියනවා. මොකද්ද? E සමානයි I වතාවක් සිම්පල් R දාන කැපිටල් R නේ. හරිනේ. මේකනේ. මේක දන්නව නේද? ඔව් දන්නවා. හරිනේ. එහෙනම් E සමානයි ඔන්න පළවෙනි අවස්ථාවට I 1 වතාවක් සිම්පල් R දාන 8 දාන R. දෙවෙනි අවස්ථාවට E සමානයි එතන E විතරයි I 2නේ මම දැන් ලේසි වෙන්නේ කෙලින්ම I 2 වලට දානවා 2යි I 1 කියලා. ඉවරයි නේ. 2යි I 1 වතාවක් 2 දාන R. ඇති මේකේ සිම්පල් R හොයන්නයි ඕනේ. මොකද කරන්නේ? 2 බෙදනවා 1කින්. ඊට E කැපෙනවා. I 1ට I 1 කැපෙනවා. 2 වතාවක් 2 දාන R බෙදීම 8 දාන R නේ. මේක යට අතට ගණන් එනවා 8 ධන R සමානයි 2 වරක් 2 4 ධන 2යි R. මෙයා මෙහාට ගියා නම් R සමානයි 8න් 4ක් ගියාම 4යි. උත්තරේ 2 4යි වුණා. ඒක මොකද ලේසි. ඒක හරියන්නේ. ඔව් ඒක නේද. ඊළඟට තිස් 4 උෂ්ණත්වය සෙල්සියස් 30 පවතින කාමරයක එල්ලා ඇති උණුසුම් වස්තුවක උෂ්ණත්වය 60 සිට 50 දක්වා සිසිල් වීම මිනිත්තු 5ක් ගත වේ. එම තත්ත්වයට දෙන වස්තුවේ උෂ්ණත්වය 44 සිට 36 දක්වා තවදුරටත් සිසිල් වීමට ගත වන කාලය. මේක ඇවිල්ලා අපි කියනවා තාප සංවහනයත් එක්ක අපි ඉගෙන ගන්න නිව්ටන්ගේ සිසිල් නියමය එහෙම තියෙන උතනනේ. දැන් මේවා කියලා ටක් ගාලා තියෙන නිකන් මතක් වීගෙන යන්න ඕනේ. දැන් මට මතකත් නැහැ. මට කියවෙද්දිම ටක් ගාලා මතක් වෙන්නේ මේවා තියෙන මේකේ. එහෙනම් මේවා කතා කරමු. ඒක ඉතින් ඕන එකක් ගොඩ දාගන්න පුළුවන් මොකක් හරි. අපි දන්නවා නැසිසිල නියමය මොකද්ද? තාපය රත් වූ වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය පෘෂ්ඨයේ Q dot නම් ඕක සමානයි KA. මෙතන K කියලා කියන්නේ වෙන නියතයක්. θ රින θr නේ. දැන් මේක සමහරවිට මෙතන සිම්පල් E ගන්නවා පෘෂ්ඨික විමෝචකතාව කියලා. ඒක නෙමෙයි ඇත්තට මෙතෙන් එන්නේ කියලා එක එක කතාවක් දෙනවා. කොහොම හරි අපි එහෙම ගමුකෝ නිකන් සිසිල් නියතය කියලා කි. මොකක් හරි නියතයක්. දැන්
ඊට කියන්නේ තියෙන උෂ්ණත්වය θr කියන්නේ පරිසර උෂ්ණත්වය. උෂ්ණත්වය 30 පවතින කාමරයක. කියන්නේ 30 තමයි θr. උණුසුම් වස්තුවේ උෂ්ණත්වය 60 සිට 50 දක්වා සිසිල් වීමට මිනිත්තු 5ක් ගත වේ. හරි. දැන් මෙහෙම තාපයකට යන්න වෙනවා. මේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයනේ. ඕකම සමානයි නේද තාපය ඇතුලේ සිසිල් වීමේ ශීඝ්‍රතාවයකට. දැන් ඇතුලේ සිසිල් කියන්නේ එළියට තාපය යන ප්‍රමාණයේ ශීඝ්‍රතාවයම තමයි ඇතුලේ සිසිල් වීගෙන යන්නේ නේ. ඒ නිසා මම නිකන් මෙයාව සමාන කරන්න පුළුවන් θ ඩොට් නැත්තම් ඒ කියන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. ලියමු d θ යට dt කියලා. එතන මේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. ඒකම සමානයි මෙයා සිසිල් වීමේ ශීඝ්‍රතාවයට. මොකද ඉතින් හානි වෙන්න සිසිල් වෙනවනේ. ඒ නිසා මේ දෙක සමානයි. ඔය කියන්නේ මේකෙන් කියන්නේ ශීඝ්‍රතාව කියන එක. දන්නවනේ. දැන් ඔන්න පළවෙනි කතාව. Ka වතාවක් වරක්. කීයද? 60 ඉඳන් 50 දක්වා සිසිල් වෙන්න. ඒ කියන්නේ 60 ඍණ 50 උෂ්ණත්ව වෙනස බෙදෙනවා කාලය විනාඩි 5යි. මම විනාඩි වලින්ම ලියන්නම්. හරි. මේ තමයි ශීඝ්‍රතාවය. ඕක සමානයි Ka වතාවක්. පරිසර උෂ්ණත්වය නම් 30යි. මෙයාගේ තියෙන උෂ්ණත්වය කියලා කීයද ගන්න? 60ද 50ද? මොකද කරන්නේ? දැන් මේක කියන්නේ මැද උෂ්ණත්වයනේ. කියන්නේ තියෙන උෂ්ණත්වයනේ. Tr කියන්නේ පරිසර උෂ්ණත්වය. දැන් තියෙන උෂ්ණත්වයට ගන්න 60ද 50ද? 60 ඉඳන් 50 සිසිල් වෙන්නේ. මොකද කරන්නේ? 60 ගන්නවත් බෑ 50 ගන්නවත් බෑ මේ වගේ ගණන් වලදී මේ දෙකේ මධ්‍යන්නේ ගන්න ඕනේ. කියන්නේ සාමාන්‍යයෙන් කෙලිම උෂ්ණත්වය මෙයාගේ 50යි පරිසර උෂ්ණත්වය 30යි කියවනම් මේ හානි වීමේ ශීඝ්‍රතාවය 50 හරියට 30 එනවා මෙතන. හැබැයි මේක 60 ඉඳන් 50 දක්වා සිසිල් වෙන කතාවක් තියෙනවා. ඒ වෙලාවට මොකද කරන්නේ? මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න. 60යි 50යි 110යි දෙකෙන් බෙදුවම 55යි. හරිද? තේරෙනවද වැඩි? හරි 55 විතර. හරි. ඊළඟට කියනවා 44 ඉඳන් 36 දක්වා. මෙතෙන් දෙනවා 44 වෙන 36 බෙදීම විනාඩි ගණන් තමයි අහන්නේ. Ka වෙනස් වෙන්නේ නැහැ නේ. මෙතන 44 ඉඳන් 36 බෙදීම දෙකනේ. 44යි 36 කියන්නේ 100යි නේද? 44යි 54යි 64යි 74යි නෑ 80යි නේ. 80යි 80යි 80 බෙදීම දෙක කියන්නේ 40යි. මේකද වැඩ ආපු සමීකරණ දෙකක් එහෙමද ගත්තේ? ඔව්. එතන තමයි. හරි. දැන් ඉතින් මෙතන T වුවම් කීයද උත්තරේ? බුදුවා. කීයද? 10යි. 10යි නේ. එහෙනම් උත්තරේ 10යි මම සුළු කරන්න ඕනේ. උත්තරේ 10යි. 10යි. ඊළඟට 35. මේ 35 36 37 කරලා ඉවර කරමු. ඉතුරු ටිකට මම ගා වීඩියෝ එකක් තියෙනවා. මම ඒක දෙන්නම් ඔක්කොම එකතු කරලා. ඒතකොට ඉතුරු ටික ඒකේ තියෙනවා. ඒතකොට එකෙන් බලා ගන්න වැඩි ලේසි. ඊට ඊළඟ දවසේ ගැන පොඩ්ඩක් මම කියන්නම් මේ ඉක්ුරුනහම 35 නොගිනියගේ තාපධාරිතාවක් සහිත බඳුනක සෙල්සියස් 35 පවතින ජලය කිලෝග්‍රෑම් එකක් සම්පූර්ණයෙන් දිය කළ හැකි සෙල්සියස් 5 පවතින උපරිම අයිස් කන්දේ කොපමණ දානයි 35 පවතින ජලයේ කිලෝග්‍රෑම් එකක් තුල සෙල්සියස් 5 ඍණ 5 තියෙන අයිස් කොච්චර ස්කන්ධයක් දිය කරන්න පුළුවන්ද කියලා අහනවා. එහෙනම් මේක දිය වෙද්දි මොකද වෙන්නේ? ඉස්සල්ලාම ලොජික් එක තර්කයේ ගොඩනගා ගන්න ඕනේ. දැන් මෙතන 35 ජලය තියෙනවා. මේ පැත්තෙන් ඍණ 5 අයිස් තියෙනවානේ. අපිට තේරෙනවා මේකට අයිස් දාන්න මොකද වෙන්නේ? අයිස් ඉස්සල්ලා ඍණ 5 ඉඳන් බිඳුවට අඩු වෙන්න ඕනේ. බිඳුවේදී මොකද වෙන්නේ? බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ බිඳුවේ ජලයේ කිසියම් උෂ්ණත්වයක් දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා යට ඉඳන් කතාව. ඒක ඕකේනේ. යට ඉඳන් පැත්තෙන් ගත්තොත් අපි හිතුව මෙයා නවතින මොකක් හරි උෂ්ණත්වයේ තීට කියලා. එහෙනම් වෙන්නේ එහෙම නේ. ජලයේ අනිවාර්යෙන් උෂ්ණත්වයේ තීට වෙන්නේ. ඍණ 5 ඉඳන් බිඳුවට ආවා අයිස් වලින් බිඳුවේ අයිස් බිඳුවේ ජලය බවට පරිවර්තනය වුණා. ඊට බිඳුවේ ජලය තීටවල ජලය බවට උෂ්ණත්වය වැඩි වුණා. ඒක තමයි ලබාගත් තාපය. මේ පැත්තෙන් පිට කරපු තාපය 35 ජලය තීට දක්වා අඩු වෙලා එයාගේ තාපය පිට කරා. හරිනේ? ගනුදෙනුවක්ම තියෙන්නේ.
35 එක මෙතෙන් අඩුලා තාපය පිට කරද්දී ඒ තාපය ටික අරගෙන මෙයා බිඳුවට වෙලා අයිස් ජලය වෙලා ජලය තීටවට නගිනවා. කතාව තේරුණාද? ඔව්. ඒක සමීකරණයේ උත්තරයක් ගන්න පුළුවන් නේ. කොහොමද ගන්නෙ? දැන් මෙයා පිට කරපු තාපය කොච්චරයිද? කිලෝග්‍රෑම් එක වතාවක් mc තීටනේ. 4000යි කියනවා නෑ. අයිස් සහ ජලය 4000යි. 10 3යි. උෂ්ණත්ව වෙනස මෙයා කියන්නේ මේකෙත් හරි. දැන් උෂ්ණත්ව වෙනස මෙහෙම අපිට ගන්න වෙන්නේ නේ. දැන් අයිස් දාන්න මෙහා අඩු වෙනවා නේ උෂ්ණත්වය. හරිනේ. අයිස් දාන්න මේ උෂ්ණත්වය අඩු වෙනවා. අපෙන් අහන දිය කරන්න පුළුවන් උපරිම අයිස් ස්කන්ධයනේ. ඒ කියන්නේ මේ උෂ්ණත්වය සෙල්සියස් 0 දක්වා අඩු වෙන තරම අයිස් දිය කරන්න පුළුවන් නේ. එතනින් පස්සේ ආයෙ දැම්මොත් මේ උෂ්ණත්වය පල්ලෙහාට යන්න පටන් ගන්නවා. එහෙම වෙන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? උෂ්ණත්වය 0 වට තමයි උපරිම එක වෙන්නේ නේ. හරි නේද? කියන්නේ මෙයාට පිට කරන්න පුළුවන් ජලයේ විදිහට ඉඳගෙන ජලයේ විදිහටම ඉඳගෙන පිට කරන්න පුළුවන් උපරිම තාපය වෙන්නේ උෂ්ණත්වය 0ටම අඩු වුණොත් නේ. ඒ උපරිම ස්කන්ධේ නෑ නයිස්. එහෙනම් තීට 0ක් වුණා නම් හරිනේ. ඒක ඕකේ. එහෙනම් මෙතෙන් දානවා MC තීට කියන්නේ 35න් 0ක් වුණාම 35යි. මේක තමයි පිට කරපු තාපය. මේක තමයි ලබාගත් තාපය. කවුද අයිස්? ඉස්සල්ලාම අයිස් ස්කන්ධයේ සිම්පල් M කියලා ගත්තොත් එයා මොකද වෙන්නේ? මම වරහණක් දාලා ලියනවා. මෙයා ඉස්සල්ලාම ඍණ 5 ඉඳන් බිඳුවට එන්න ඕනේ. එහෙනම් 2000යි MC තීට 5යි. 5ක උෂ්ණත්වය වෙනසන්නේ. ඊට පස්සේ මෙයා ගුප්ත තාපයෙන් ලබා ගන්න ඕන අයිස් ජලය බවට පත් වෙන්නේ. ඒක කොච්චරද? 3.4කට 10යි 5යි. මේකට එකතු වුණා 3.4කට 10යි 5යි. දන්න. එච්චරයි නේ. ආයෙත් උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. මෙච්චරයි. දැන් ඉතින් M හොයන්නයි තියෙන්නේ. 10 3ක් කපාගෙන ගියා එක මට. මෙතන එනවා 4 වරක් 35. M වතාවක් 10 3ක් කැපුවා දෙවරක් 5 10 ධන 10 3ක් කැපුවොත් 10 2ක් ඉතුරුයි 340. හරිනේ. ලේසි මේක සුළු නොකරොත් ඒක හොඳයි. 35 සමානයි M වතාවක් 350. 10යි M කියලා කියන්නේ 0.4යි. ඒ කියන්නේ 400යි ග්‍රෑම්. උත්තරේ 5 වෙනි එක. හරිනේ. ඔව්. 36 සාමාන්‍ය සීරුමාරුවේ පවතින සංයුක්ත අන්වීක්ෂක විශාලක බලය 100යි. අවනෙත් කාචයේ නාභිදුර 2.5 වන අතර වස්තු දුර 2.6යි. උපනෙතේ විශාලනයේ කොපමණද? හරි. මේක මගන්නන්නේ. අවුලක් නැහැ මේක. ඔව්. සාමාන්‍ය සීරුමාරුවේ පවතින සංයුක්ත අන්වීක්ෂක විශාලක බලය 100යි. දැන් අපි දන්නවා සාමාන්‍ය සීරුමාරුවේ පවතින සංයුක්ත අන්වීක්ෂයක් ගත්තහම මේක මොකද වෙන්නේ? උපනත කියන්නේ ළඟ තියෙන එක, අවනත කියන්නේ මේ පැත්තේ තියෙන එක. අවනතේ තියෙන එක අතරම දැන් ඔකේ විශාලනේ එන්නේ. විශාලනය කියන්නේ කොච්චරක් ලොකු කරනවද කියන එකනේ. දැන් ඉස්සල්ලාම මොකද වෙන්නේ? අවනතෙන් යම්කිසි ප්‍රමාණයක් ලොකු කරනවා. ඊළඟට උපනතෙන් ඒක යම්කිසි ප්‍රමාණයක් ලොකු කරනවා. එතන මුළු සම්පූර්ණයෙන් ලොකු කරපු ගාන කියන්නේ අරක වැඩි කිරීම මේකනේ. එහෙනම් අපි ඔකට කියනවා අරයා කවුද? ඔබ්ජෙක්ට් නේ. එහෙනම් MO වැඩි කිරීම ME වෙන්න බෑනේ. වෙන්න බෑ. අරයා කොච්චරක් වැඩි කරාද? ඊළඟ කාර්යය තව ප්‍රමාණයක් වැඩි කරනවා. ඔය දෙකේ ගුණිතය තමයි අත්‍තරම වැඩි කරපු ප්‍රමාණය. දැන් මේක ME තමයි අහන්නේ. මේක 100යි. මෙයා ඔබ්ජෙක්ට් එකේ කීයද? සෝරි මේ
අවනතේ ඔබ්ජෙක්ටිව් ලෙන්ස් එකේ විශාලනේ කීයද? 1 ගන්න මෙයා දීලා තියෙනවා. අවනෙත් කාචයේ නාභි දුර 2.5ක් වන අතර වස්තු දුර 2.6යි. වස්තු දුර 2.6යි. අපි දන්නවා විශාලනේ කියලා කියන්නේ මොකද්ද? වස්තුවේ විශාලනේ කියලා කියන්නේ ප්‍රතිබිම්බයේ උස බෙදීම වස්තුවේ උසනේ. කියන්නේ ප්‍රතිබිම්බයේ වස්තුව වගේ කී ගුණයක්ද? ඕකම ගත්ත හැකි. ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර කියලාත් නේ. එහෙනම් අපිට ප්‍රතිබිම්බ දුර බෙදීම වස්තු දුර කියන එක මේකට දාගත්තා නම් හරි. වස්තු දුර දන්නවා. නාභි දුරක් දන්නවා. ප්‍රතිබිම්බ දුර හෙව්ව හැකිනේ. අගාල ප්‍රතිබිම්බ දුර හොයමු. කොහොමද? මම මේ දානවා කාටද? අවනෙතට. එකයට වීර්ණ එකයට උ සමානයි. එකයට f. දැන් මට ඕනේ ඇත්තට මෙතනින් මොකද්ද? ප්‍රතිබිම්බ දුර කියන්නේ v බෙදීම u කියලා එකක් තමයි ඕනේ. මම මෙහෙම ගත්තා කියන්නේ මම මේක v කින් වැඩි කරනවා. يعني මුකුත් මතක තියාගන්න ඕනේ නැහැ මේක. මම මේකයි මෙහෙම හදාගෙන යන්නේ. v කින් වැඩි කරා මෙතන 1යි ඍණ v බෙදීම u v බෙදීම f. හරි. දැන් දන් වෙන පැය ගැන පොඩ්ඩක් හිතමු. මේකේ මොකද වෙන්නේ? වස්තුව තියෙන්නේ අර පැත්තේ ප්‍රතිබිම්බයේ තියෙන ඇතුලේ. ඒ කියන්නේ අපි කියන්නේ කිරණ එන පැත්ත ධනයි යන පැත්ත ඍණයිනේ. එහෙනම් වස්තු දුර ධනයි ප්‍රතිබිම්බ දුර ඍණයි. එහෙනම් වස්තු දුර ධනයි. මම යාට මාපාංක දාන්න විශාලත්වය විතරක් ගන්නවා කියලා. වස්තු දුර ධනයි ප්‍රතිබිම්බ දුර ඍණයි. එහෙනම් මේක ඍණ දුරක් තමයි මෙතෙන් තියෙනවා. දැන් මේ විශාලත්ව කෙලින්ම ගත්තා. දැන් මම v ගේ මාපාංකයෙන් වැඩි කරගෙන ගියා. දැන් මොකද වෙන්නේ? එතන ඍණ 1යි. නැත්නම් අපි මෙහෙම කරමු. ඒව නොදා අන්තිමට දාමු මේක. නැත්නම් පැටලෙනවා. මෙයා මොකුත් නොදා අවසානට මෙයා ගත්තා නේද? මෙයා මොකුත් ඕනේ නැහැ. නිකන් දාමු. v ගෙන් වැඩි කරා 1 ඍණ v බෙදීම u සමාන v බෙදීම f. පුරන v බෙදීම u නේ. එහෙනම් v බෙදීම u සමානයි 1 ඍණ v බෙදීම f. දැන් 1 ඍණ දැන් දාමු. v කියන්නේ ප්‍රතිබිම්බ දුර කීයද? ප්‍රතිබිම්බ දුර සර් ඒක දන්නේ නැහැ. නෑ සර් ඒක දන්නේ නැහැ. වස්තුව දන්නේ නේ. එහෙනම් අපිට කරන්න වෙන්නේ මෙහෙම අරන් යන්න බැරි වෙනවනේ. මේක මෙහෙම කරනවා. මේක ගුණ කරනවා මම u ගෙන් ගුණ කරොත් u බෙදීම v ඍණ 1 සමානයි u බෙදීම f. දැන් u කියන්නේ වස්තු දුර f කියන්නේ නාභි දුර නේ. හරිද? දැන් අපිට u බෙදීම v කියලා කියන්නේ 1 ධන u බෙදීම f. අවුලක් නැහැ. දැන් මේකේ අනිත් පැත්තම අපිට ඕනේ නේ. අපිට ඕනේ ප්‍රතිබිම්බේ දුර බෙදීම වස්තු දුරනේ. ඉතින් මේක හොයලා බලමු. 1 ධන u කියලා කියන්නේ වස්තු දුරද වස්තු දුර 2.6යි ධන. නාභි දුර 2.5යි ඍණ. උත්තරනේ. දැන් මේක සුළු කරගත්තා නම් හරි. 1 ඍණ 26 බෙදීම 25. සුළු කරොත් 25 ඍණ 26 කියන්නේ ඍණ 1 බෙදීම 25යි. අපිට ඕනේ මෙයා නෙමෙයි මේක අනිත් පැත්තනේ. ඒ කියන්නේ අපිට ඕනේ v බෙදීම u නේ. එහෙනම් v බෙදීම u කියලා කියන්නේ ඍණ 25යි. 25. හරිනේ. වෙන ඕනේ 25 මේ මාපාංකෙට ගන්න අපි. මේ අවලට ගද්දි විශාල නේද ගද්දි ගන්නේ මාපාංකය නිසා 25යි. දැන් මෙතන එන්නේ 25යි. එහෙනම් මෙතන 25ක් තමයි අපිට දෙනවා mv කියලා කියන 4යි නේ. ඔව්. හරිනේ වැඩිනේ. තේරුණානේ? කියන්නේ මේකට මේ කිසිම දෙයක් මතක තියෙන්න ඕනේ නැහැ. මම මේක දැන් හදලා ගත්තා. අර සූත්‍ර මතක නැතුනට කිසි අවුලක් නැහැ. මේක දන්නවනේ. හැම එකෙන් කාටින් කාටි ගුණ වෙලා එන්න ඕනේ කියලා.
ඉතින් මේක තනියෙන් ටක් ගාලා දාන්න. ඕනනම් කෙනෙකුට කෙලින් මේ සූත්‍ර දාලා ප්‍රතිවිමුදුර හොයාගෙන ඔව් ප්‍රතිවිමුදුර වෙනම හොයාගෙන දාන්නත් පුළුවන් හදන්නත් පුළුවන් මේක වෙනම. මම ඉතින් කෙලින්ම වැඩි කරලා එකෙන්ම ගත්ත කෑල්ල. හරි නේද? වැඩි? ඔව් හරි. ඔන්න ඒක. 37ට යන් චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව අරේ සිම්පල් ආකාර වෘත්තාකාර පතයක ගමන් කරන අනාරෝපිත අංශුවක්. චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව අරේ සිම්පල් ආකාර පතයක ගමන් කරන අනාරෝපිත අංශුවක් රූපයේ දක්වැති පරිදි තුනි ඇලුමිනියම් තහඩුවක් කරහා විනිවිද යයි. එෙහිදී අංශුවේ ආරම්භක චාලක ශක්තියෙන් හරි අඩක් හානි වේ නම් අංශුවේ නව පතේ අරේ කොපමණද? sorry ආරෝපිත මේ ආරෝපිත නැත්නම් යන්නේ කියන්නේ ආරෝපිත අංශුවක්. අපි දන්නවා මේ වගේ වෙලාවකදී අපිට මෙයාගේ ප්‍රවේගය හොයා ගන්න තියෙන එකම ක්‍රමය තමයි මෙයාට තියෙන චුම්බක බලය කේන්ද්‍ර අභිසාරී බලයට සමාන කරන එක නේ. එහෙනම් BQU කියන චුම්බක බලය සමානයි කේන්ද්‍ර අභිසාරී බලය MU වර්ගයේ බෙදීම R. ඔතනින් අපිට එනවා R හා එහෙම සම්බන්ධයක්. මම ගන්නම් මේ R කියලා කියන්නේ MU බෙදීම BQ කියලා එකක් එනවා. දැන් මොකද උනා කියන්නේ? චාලක ශක්තිය භාගයකින් හානි වුණානේ. ඒ කියන්නේ මුලින් තිබ්බ චාලක ශක්තිය භාගයක් MU වර්ගය නම් දැන් තියෙන්නේ කොච්චරයිද? මේකෙන් 4න් පංගුවක්නේ. මේ ආරම්භක. එහෙනම් දැන් තියෙන්න ඕනේ මේකෙන් 4න් පංගුවක්. 4න් පංගුවක් වෙන්න නම් ප්‍රවේගය මොකද වෙන්න ඕනේ? භාගයක් M U බෙදීම දෙකක් වුණොත් බෑ. ප්‍රවේගී භාගයක් වුණොත් බෑ. ප්‍රවේගය u බෙදීම මූල දෙකක් වුණොත් හරිනේ. මේක වර්ගය ආපුවම දැන් මම එහෙම හිතලා ගත්තාම ලේසි හද දඟලන්න ඕනේ නැහැ. නිකන් බැලුවාම තේරෙනවා මේකෙන් 4න් පංගුවක් එන්න නම් යටට නෑ සර් පෙරක 4ක් එන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දෙකක් ආවම හරිනේ. මෙතන දෙකක් ආවා නම් කියන්නේ ප්‍රවේගයේ භාගයක් වුණා නම් මේකේ වර්ගයේදී යටට 4ක් එනවා. ඒ කියන්නේ මේක 4න් පංගුවකට අඩු වෙලා. නෑ අඩු වෙන භාගයයිනේ. චාලකත්වයේ භාගයක් නේද වෙන්නේ. එහෙනම් අඩක් නම් මෙතන මූල දෙකයි. හරිනේ? මොකද ප්‍රවේගයේ u බෙදීම මූල දෙකක් බවට පත් වුණා නම් වර්ග වෙද්දී මේක දෙකෙන් බෙදලා නේ. ඒ කියන්නේ චාලක ශක්තිය භාගයක් වෙලා. හරිනේ ලොජික් එක? ඔව්. u බෙදීම මූල දෙක මෙතන දාගත්තාම හරි. මේ වෙලාවේ අර r පස්සේ අර r dash නම් r dash කියන්නේ u බෙදීම මූල දෙකයි bq. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ කෙලින්ම r බෙදීම මූල දෙකයි නේ. මේක r නේ. එහෙනම් උත්තරේ දෙවෙනි උත්තරේට යන්න පුළුවන්. ලේසියෙන්. එක ටක් ගාලා මේ ටයිම් එක තමයි වැදගත් මේ වගේ. පොඩ වෙලා ගන්න නැතුව නිකන් සැරෙන් දෙකෙන් ටක් ගාලා මේක ගන්න පුළුවන්. මේක ලියවනම් මේක දිහා බලාගෙන මේක ලියයි. එහෙනම් ගෙලින් මෙතෙන් දැන් මේ. එකපාරෙම උත්තරේ එනවා. හරිනේ? ඔව් එහෙනම් මේක ඉතුරු කොට තමයි ඊළඟ රෙකෝඩින් එක දාන්නම්.